හොඳයි ළමයි හැමෝටම ආයුබෝවන්. ඉතින් මේ අදත් ක්ලාස් එක අපිට ලයිව් කරන්න වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ දන්නෙත් නැතුව ඇති සමහර විට ඔයගොල්ලෝ 10 වසරනේ. ඉතින් 11 වසර ක්ලාස් එකටත් එන ළමයි නම් දන්නවා ඊයේ 11 වසර ක්ලාස් එක ලයිව් කර ඉද්දී පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් දැන් මට එවෙලේ ඉඳන් අද වෙනකන් තාම YouTube live යන්න පුළුවන් කමක් නැහැ. බැරි වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. කොහොම වුණත් මේ ඒ නිසා තමයි අපි මෙහෙම මේ ක්ලාස් එක රෙකෝඩින් එකක් විදියට වීඩියෝ එකක් කරලා මම අප්ලෝඩ් කරන්න කියලා හිතුවේ. ඇත්තටම සොට ළමයි ඒ වුණාට ඒක මොකක් හරි වෙලා මම මේක හොයාගෙන ලබන සතියේ වෙද්දි හදන්නම්. එහෙම නැති වුණොත් මට ඒක හදාගන්න බැරි වුණොත් අපිට ආපහු අපේ පරණ විකල්පේ ඒ කියන්නේ Zoom වලට යන්න වෙනවා. ඉතින් මේ මම දැනුත් මේ වෙනකම්ම try කර හිටියේ කොහොම හරි කරලා හදාගන්න එක එක විදි වලින් try කරා. ඒත් ඇත්තටම මට ඒක හදාගන්න පුළුවන් උනේ නැහැ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඉස්සරහට එක්ක වෙන ක්‍රමයක් හොයාගන්න. එහෙම නැත්නම් අරක හදාගන්න. මම ඒක හදාගන්න බලන්නම් තව try කරලා දන්න කාගෙනු හරිත් අහගෙන එහෙම අපි ඒක කරගෙන යමු. එතකන් අද ඕගොල්ලන්ගේ ක්ලාස් එක මේ විදිහට වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරන්න ඕනේ කියලා මම කල්පනා කරා. නැත්නම් ඉතින් මුකුත් කෙරෙන්නේ නැහනේ. ඒ නිසා ඉතින් මේකෙත් ඕගොල්ලන්ට අවුලක් නැහැ. මේක ඕගොල්ලන්ට එකතකින් හොඳ වෙයි. මොකද මේකෙදි ලයිව් දෙනවට වඩා වොයිස් එක හොඳට ක්ලියර් ඇහෙයි. ඒත් එකම වීඩියෝ එකත් හොඳට පැහැදිලිව ලයිව් දෙනවට වඩා පෙනේ. ඒ නිසා මම එහෙම හිතනවා. ඉතින් 11 වසර ළමයින්ගේ ක්ලාස් එකේ ඊයේ කරගිද්දී තමයි ඉස්සලා මේ ලීඩේ පටන් ගත්තේ. ඊට පස්සේ අද වෙනකන් ලයිව් යන්න බෑ. ඒගොල්ලන්ට ඊට පස්සේ පාඩම රෙකෝඩින් එකක් කරලා තමයි දැම්මේ. ඉතින් අද ඕගොල්ලන්ගේ පාඩමත් රෙකෝඩින් එකක් කරලා දානවා. හරි. එහෙනම් ළමයි මේ අපේ 10 වසර ක්ලාස් එකනේ. 10 වසර ක්ලාස් එකේ අපි මේ දවස්වල අපේ ගොඩාක් වැදගත් 10 වසරට ගොඩාක් වැදගත් ඕලෙවල් වලටත් ගොඩාක් වැදගත් පාඩමක් පටන් අරගෙනයි තියෙන්නේ. මොකද්ද පාඩම? මොකද්ද පාඩම? කුස ජාතකයට පස්සේ තියෙන පාඩම. අපි අපේ ක්ලාස් එකේදී වෙන පාඩම් කරා. ඒ වුණාට හරිනම් කුස ජාතකයට පස්සේ තියෙන මෙන්න මේ පාඩම. ඒ තමයි සුභාෂිතය. ඉතින් සුභාෂිතයත් පටන් අරගෙනනේ අපි කිව්වා අලගිය වන්න මුකුවේටිතුමාගේ සුභාෂිතය. සීතාව කවදියේදී ලියවෙන්නේ? පද්‍ය 100යි. ඒ 100ම ලියවිලා තියෙන මොන විරිතෙන්ද? සමුද්‍රඝෝෂ විරිතෙන්. මම මේ හැමදේම කියාගෙන ඇවිල්ලා උපදේශාත්මක කාව්‍යයක් කියන්නේ මොකක්ද? මොකද මේ සුභාෂිතය කියන්නේ උපදේශාත්මක කාව්‍යයක් නේ. මිනිස්සුන්ට උපදෙස් දෙන්න. සමාජ ජීවත් වෙද්දී අපිට උපදෙස් නැත්නම් අපිට යම් කිසි විදිහක් නැත්නම් සංස්කෘතියක් නැත්නම් සම්ප්‍රදායක් නැත්නම් අපිට මේක හරියට එහෙම විදිහට කරගන්න බෑ. ජීවත් වෙන්න බැරි වෙනවා අපිට. මොකද එතකොට සමාජයේ එක එක්කෙනාට ඕන විදිහට ජීවත් වෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ජීවත් වෙන්න ඕන තමන් කැමති විදිහට තමයි. ඒත් තමන්ගේ නිදහසට සීමාවක් තියෙන්න බෑ. ඒ කියන්නේ මම කැමති විදිහකට ඕන විදිහකට ඉන්න පුළුවන්. හැබැයි මම කවදාවත් මගේ වැඩවලින් අනික් අයගේ වැඩවලට බාධාවක් වෙන්න හොඳ නැහැ. අන්න ඒ කියන සීමාව පවත්වා ගන්න අපිට සම්ප්‍රදායන් තියෙනවා, නියම තියෙනවා, අපි පිළිගන්න දේවල් තියෙනවා. අන්න ඒ කියන දේවල් මිනිස්සුන්ට උගන්වන්න තමයි මොකද්ද බිහි වෙන්නේ? උපදේශාත්මක කාව්‍ය කියන එක බිහි වෙන්නේ. ඉතින් සිංහල කාව්‍ය ඉතිහාසයේ පළවෙනි වතාවට උපදේශාත්මක කාව්‍යයක් බිහි වෙන්නේ කෝට්ටේ අවධියේදී. කාගේද? වීදාගම මෛත්‍රේ හිමියන්ගේ මොකද්ද පොත? වීදාගම මෛත්‍රේ හිමියන්ගේ ලෝ වැඩ සංගරාව කියලා මම කිව්වා. අපි මේ හැඳින්වීම ඔක්කොම කරලා ඊට පස්සේ දෙවෙනියට බිහි වෙන්නේ සීතාව කවදියේදී අලගිය වන්න මුකුවේටිතුමාගේ සුභාෂිතය කියන එකත් කියලා මේකේ අරමුණ මොකක්ද? මේකේ අරමුණ සුභාෂිතය ලියන එකේ අරමුණ මොකක්ද? අලගිය වන්න මුකුවේටිතුමාගේ පාලි සංස්කෘත නොදන්නා ජනයාට නීති ශාස්ත්‍රය ඉගෙන ගන්න උදව් කරන එක. පාලි සකු මගද දෙමළ සකු මගද නොහසල සතට දද පුවල නීති සකගත පද අරුත් ලෙද සිහල බසින් සැකවින් කීමේ පද බැඳ. ඔන්න ඔහොම සුභාෂිතයම දැක්වෙනවා. ඉතින් අපි සුභාෂිතය හැඳින්වීම කතා කරලා ඉවරයි. දැන් කතා කරලා ඉවරයි. චුට්ටක් මතක් කරේ මම ඒ ඕගොල්ලන්ට අමතක වෙලා තිබ්බොත් එහෙම කියලා. සුභාෂිතය හැඳින්වීම ඉවරයි. ඒත් එක්ක මේ වෙද්දී අපි කවි 10ක් කතා කරලා ඉවරයි. කවි 10ක් ඒ වගේ තේරුම් ඒත් එක්කම ඒවා ගැන අපිට කතා කරන්න ඕනේ දේවල්, ඒවා පසුබිම වගේ හැම දෙයක්ම අපි කවි 10ක කතා කරලා ඉවරයි. ඉතින් අපිට තව සුභාෂිතය ඉවර කරන්න තියෙන්නේ කවි 10ක් විතරයි. බොහෝ දුරට අද මෙතෙන්දී ඒ සුභාෂිතේ කවි 10 කතා කරලා ඉවර කරනවා. ඒ කවි 10 අද මෙතෙන්දී කතා කරලා ඉවර කරනවා. ඊළඟට අපිට පුළුවන් අපේ ඊළඟ පාඩමට යන්න. ඉතින් ඕගොල්ලන්ගේ යාළුවන්ටත් කියන්න ඉක්මනට සම්බන්ධ වෙන්න කියලා. මොකද දැම්මම සම්බන්ධ වුණොත් මීට කලින් කරපු පාඩම් හැම එකකම රෙකෝඩින්ග්ස් නොමිලේ ලබා ගැනීම හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ඒ හැකියාව හැබැයි හැමදාටම දෙන්නේ නැහැ. තව චුට්ටක් කාලෙකට විතරයි දෙන්නේ. සැප්තැම්බර් අන්තිම වෙද්දී ඒ chance එක ඉවරයි. එතනින් පස්සේ ඒගොල්ලන්ට පරණ රෙකෝඩින් ඕන නම් ඒවටත් යම්කිසි මුදලක් ගෙවලා තමයි ගන්න වෙන්නේ. ඉතින් එහෙනම් ළමයි වැඩි කතා ඕනේ නැහැ. අපි
පටන් ගමු අද අපේ පාඩමේ ඉතුරු ටික. අපිට කරන්න තියෙන දැන් ඉඳන් අපි ඉස්සරහට කරගෙන යමු. අපි මේ වෙනකන් ආපු ගමන ගැන කතා කරොත් සුභාෂිතය විතරක් අපි කතා කරමුකෝ. අපි අනික් දේවල් ගැන හැමදාම කතා කරනවානේ. අද තියෙන මේ පොඩි බෝඩ් එක හරි. අර ලොකු බෝඩ් එක තියෙන තැන නෙමෙයි අද මම ඉන්නේ. මොකද එතන ඒක තියෙන මගේ ගෙදර නෙමෙයි. එතෙන්ට යන්න ඕනේ. මම තැනකට ගිහිල්ලා තමයි ක්ලාස් එක කරන්නේ. ඉතින් අද මට යන්න බැරි වුණා. මොකද මම පරක්කුයි. මොකද මම හදා හිටියා ලයිව් එක කොහොම හරි ගන්න පුළුවන් වේවි කියලා හිතුවා. ඒත් ඇත්තටම ලයිව් එක මට ගන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච නිසා තමයි මේ විදිහට කරන්නේ. දැන් කරන්නේ ගෙදර මේ ගෙදර තියෙන බෝඩ් එකේ අවුලක් නෑ. අපිට අද බෝඩ් එක වැඩි ඕමනා වෙන්නේ නැති නිසා අපිට මේ විදිහට අපේ වැට්ටික් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී අපි සුභාෂිතය ඇතුළතදී ආපු ගමන ගැන කතා කරොත් අපි හැඳින්වීම හරි ඉවරයි. කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒත් එක්කම සුභාෂිතේ හැඳින්වීම දීලා කම්ප්ලීට් කරලා ඊට පස්සේ අපි සුභාෂිතේ කවි එකින් එකට ආවනේ. අපි ඒක රස විඳිනවා ඉස්සෙල්ලාම රස විඳලා ඒකේ තේරුම පැහැදිලි කරගන්නවා. තේරුම පැහැදිලි කරගෙන අපි ඒක අපිට තේරෙන විදිහට සටහනකුත් ලියාගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්නේ. අපි අඩියෙන් අඩිය කම්ප්ලීට් කරන්න ඕනේ. හැම වැඩක්ම ඉවර කරගෙන තමයි මේ අඩියෙන් අඩිය තියන්නේ. ඒකට අපිට ආපහු පස්සට එන්න දෙයක් නැහැ. ඕන්න ඉතින් අපි ආයේ පස්සට ඇවිල්ලා චුට්ටක් ආතල් එකට වගේ දුවගෙන යමු එකපාර මැද්දේ. ඒකට ඔක්කොම ටික ආයේ මතක් වෙනවනේ. ඒ නිසා එතකොට අපි කවියෙන් කවියට ඇවිල්ලා ඒ විදිහට කවියෙන් කවියට හැමදේම පෙළ ගහලා රස විඳලා ඒ හැමදේම කරලා අපි මේ වෙද්දි කවි 10ක් ඉවර කරලා තියෙනවා ගිය සතිය වෙනකොට. ඉතින් අපිට තව ඉතුරුලා තියෙන්නේ කවි 10යි. ඉතින් 11 වෙනි කවියෙන් අද අපේ වැඩ ටික අපි පටන් ගමු. අපි පටන් ගමු එහෙනම් 11 වෙනි කවියෙන් අපි පටන් ගමු. බලමු 11 වෙනි කවිය. ඉතින් විදිය දන්නවා. මම ඉස්සෙල්ලාම කවිය කියවනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න කවිය. අහගෙන ඉඳලා තේරුම් ගන්න බලන්න මොකක්ද මේ කවියෙන් කියන්නේ මොනවද මේ කියන්නේ කියලා. මොකද සුභාෂිතය වගේ එකක් අපිට සාමාන්‍යයෙන් එහෙම තේරෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන භාෂාවයි අපි පාවිච්චි කරන සිංහලයි අතර වෙනසක් තියෙනවා. මේකේ තියෙන සිංහල තමයි වෙන භාෂාවක් නැහැ. ඒත් මේකේ පාවිච්චි කරලා තියෙන සිංහලයි අපි සාමාන්‍යයෙන් එදිනදා භාෂාවේ පාවිච්චි කරන සිංහලයි අතර වෙනසක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් සමහර තැන්වල අපිට තේරුම් ගැනීම අපහසුතාව ඇති වෙනවා. ඒත් බය වෙන්න එපා නේ තේරුම් ගන්න බෑනේ අමාරුයිනේ කියලා. අරුත් පැහැදිලි කිරීම හරි ලස්සනට ඒ තැන්වලදී දීලා තියෙනවා. වෙනම අදහස කියලා ඒකේ තේරුම ආයෙම දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ගොඩාක් වෙලාවට මේ සුභාෂිතෙන් වගේ කවියක් දීලා මේකේ සරල අදහස ලියන්න කියලා එහෙම අහනවා. එතකොට මෙන්න මේක තමයි ලියන්න ඕනේ. ඒක ඒ විදිහටම කටපාඩම් කරලා මොන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන අදහස ඔයාගේ වචන වලින් හරි ඔයාට ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි වටන් ගමු. අද අපේ 11 වෙනි කවිය. 11 වෙනි කවිය. ඔන්න මම කියවනවා. ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි? Okay. Right. Let's go. නැනති දනන් හට මද ගුණයක් කළද? නැනති දනන් හට මද ගුණයක් කළද? පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ. විමති දනන් හට කළ කිසි ගුණ නොමද. එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද. තව පාරක් කියවන්න. නැනති දනන් හට මද ගුණයක් කළද? පවති ගල කෙටූ අකුරක් මෙන් නිබඳ. විමති දනන් හට කළ කිසි ගුණ නොමද. එනැති වේය දිය පිට ඇඳි ඉරක් ලෙද. මෙතෙන්දී විමති දනන් කිව්වහම නිකන් විමති කිව්වම අපිට නිකන් හිතනනේ විමතියටපත් වෙලා පුදුමයටපත් වෙලා වගේ තේරුමක් වෙන්න ඇති තියෙන්න ඕනේ කියලා. ඒත් නෑ හරි. එහෙම තේරුමක් නෙමෙයි මෙතෙන්දී තියෙන්නේ. විමති දනන් කියන එකේ තේරුම දීලා තියෙනවා. විමති දනන් කියන එකේ තේරුම අනුවන මිනිසුන් කියන එක. අනුවන මෝඩ මිනිස්සු. අනුවන මිනිස්සු. එතකොට ඒකේ අදහසත් අපි බලමු. අදහසත් බලලා අපි යන් පදෙන් පදයට. එතකොට අපිට හොඳට තේරෙනවා. අදහස මෙන්න මෙහෙමයි. නුවණැති ජනයාට යම්තම් යහපතක් කළත් එය ගලෙහි කෙටු අකුරක් මෙන් නොකඩවා පවතී. නුවණැති ජනයාට යම්තම් යහපතක් කළත් එය ගලෙහි කෙටු අකුරක් මෙන් නොකඩවා පවතී. අඥාන ජනයාට විශාල යහපතක් කළත් එය දිය පිට ඇන්දා වූ ඉරක් මෙන් නැති වී යයි. හරිනේ? හරි. දැන් අදහසත් හරි. අර විමති දනන් කියන එකේ තේරුමත් හරි. අනුවන මිනිසුන් කියන එක තමයි ඒකේ තේරුම. එහෙනම් එමු අපි පදෙන් පදයට. නැනති දනන් හට මද ගුණයක් කළද? නැනති දනන් හට මද ගුණයක් කළද? මේ බුද්ධිමත් නුවණ තියෙන නුවණැති ජනතාවට මේ පොඩි උදව්වක් කරත්. නැනති දනන් හට මද ගුණයක් කළද? පොඩි උදව්වක්, පොඩි යහපතක්, පොඩි උදව්වක් කළත්. මද ගුණයක් කළද? පොඩි උදව්වක් කරත් පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ. ඒක යාට මතක තියෙනවලු ගලේ කෙටපු අකුරක් වගේ. ඒක යාට මතක තියෙනවලු ගලේ කොටපු අකුරක් වගේ. ඊළඟට විමති දනන් හට කළ කිසි ගුණ නොමද. විමති දනන් හට කළ කිසි ගුණ නොමද. එනැති වේදී පිට ඇඳි ඉරක් ලෙද. ඒත් මේ මෝඩ මිනිස්සු අනුවන මිනිස්සුන්ට කරපු උදව්
උදව් හරි යහපතක් හරි තියෙනවා නම් ඒ යහපත එහෙම තියෙන්නේ නැහැලු. ඒක නිකන් දියේ ඇඳපු ඉරක් වගේලු. නිකන් වතුරේ ඉරක් ඇඳලා බලන්න අද මං කියනවට ඇඳලා බලන්න ඒක තියෙනවද නිකන් ඊළඟ දවසෙත් ඇවිල්ලා බලද්දි ඕගලන්ට පේනවා වතුරේ ඉර තියෙනවා ඇඳපු ඉර. මේ මං ඊයේ ඇඳපු ඉරනේ කියලා ඕගොල්ලෝ කියනවා. එහෙම තියෙන්නේ නැහනේ. අපි දන්නවා එහෙම තියෙන්නේ නැහැ කියලා. ඒක එවලෙම නැති වෙනවා. ඔහොම ඇඳට ජලමය වෙලා ඒ ඉර එවලෙම මැකෙනවා. ඉතින් ඒ වගේ තමයි අනුවන මිනිස්සුන්ට මොකක් හරි උදව්වක් කරොත් ඒකේ යාටලට එවලෙම අමතක වෙනවා. ඉතින් මෙතෙන්දි උදව්වක් ගැන විතරක් නෙමෙයි කියන්නේ. යම් යහපතක් මේ නුවණැති ජනතාවට මොකක් හරි යහපතක් කරොත් ඒ යහපත දිගින් දිගටම තියෙනවා. මොකද එයා ඒකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න නිසා. හැබැයි අනුවන ජනතාවට අපි එහෙම යහපතක් කරා කියලා එයා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. එයා අනුවනයි. අනුවන හැමෝම ඉතින් එහෙම නරකයි කියලා අපිට කියන්න බෑ. ඒත් මෙතෙන්දී අදහස් කරලා තියෙන අනුවන කියන එකෙන් ඒ නරක දුදනෝ කියන එක. හරි දුදනෝ කියන එක තමයි මෙතෙන්දී අදහස් කරලා තියෙන්නේ. ඉතින් මෙතන අනුවන මිනිස්සු ඒගොල්ලන්ට අපි හොඳක් කරත් උදව්වක් කරත් යහපතක් කරත් ඒකේ වැඩක් නැහැ. ඒකේ වෙලෙම නැති වෙනවා. ඒත් නැනති දනන්හට චූටි එක චූටි උදව්වක් කරා චූටි යහපතක් කරත් ඒක තියෙනවා නිකන් ගලක කොටපු අකුරක් වගේ. අද මං ගලක කොහොම හරි ගලක එහෙම අකුරක් ලේසියෙන් කොටන්නත් බෑ. කොහොම හරි අරගෙන කුළු ගෙඩියක් අරන් ගිහිල්ලා ඩාන් ගහලා ගලක කොටනවා මගේ නම හරි මගේ නම කොටලා යනවා. ඊළඟ දවසේ ඇවිල්ලා ඉදි මැකිලා තියෙනවද? ඊළඟ දවසේ ඇවිල්ලා මැකිලා තියෙනවද? එහෙනම් කවුරු හරි ගෙනල්ලා සිමෙන්ති දාලා පුරවලා තියෙන්න ඕනේ. හරි? එහෙම නැතුව ඒක මැකෙන්නේ නැහැ එහෙම. ඉතින් අර නිකන් බුද්ධිමත් එහෙමත් නැත්නම් උගත් නුවණැති ඔක්කොට වඩා අපි ගැලපෙන වචන නුවණැති ජනතාවට අපි චූටි උදව්වක් කරත් චූටි යහපතක් කරත් ඒක තියෙනවා නිකන් ගලක කොටපු අකුරක් වගේ. ඉතින් ඕක තමයි මේ කවියේ තියෙන අදහස. ඕගොල්ලෝ හැමෝටම පැහැදිලි ඇති කියලා හිතනවා. මේවා ඒ තරමටම සංකීර්ණවත් නැහැ. ගොඩාක්ම සරලත් නැහැ. ඒ උනාට තේරුම් ගන්න බැරි කමක් නැහැ. හරි. මේවා හරිය ලස්සනට තේරුම් ගන්න පුළුවන් කවි. ඉතින් මම කියවනේ මේකේ හැමතිස්සෙම සුභාෂිතයේ තියෙන කවිවල තියෙන විශේෂ ලක්ෂණයක් කියලා ළමයි මට. මම සුභාෂිතයේ විශේෂ ලක්ෂණ තුන ඕගොල්ලන්ට පෙළ ගහලා දීලා තියෙනවා. ලක්ෂණ කියලා දාලා. ඒ එක ලක්ෂණයක් තියෙනව නේද මෙහෙම. හැමතිස්සෙම කියන උපදේශේ එයා සම්බන්ධ කරනවා පොදු ජනතාවගේ ජීවිතයේ එදිනදා දකින්න තියෙන මොකක් හරි දෙයක් එක්ක. එදිනදා ජීවිතයේ තියෙන සිද්ධියක් එක්ක. එහෙම සම්බන්ධ කරලා තමයි ඉදිරිපත් කරන්නේ. මොකද එහෙම කරාම මිනිස්සුන්ට ඒක ගොඩාක් ලේසියෙන් සහ පහසුවෙන් සහ හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි තමයි හොඳටම තේරුම් ගත්තේ කියලා. අන්න ඒක කරන්න තමයි අර විදිහට එදිනදා ජීවිතයේ මිනිස්සුන්ට පොදුවේ අහන්න දකින්න ලැබෙන දෙයක් එක්ක ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දි බලන්න නිකන් කළු ගලක කොටපු අකුරක් මැකිලා යන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා. අපි එදිනදා ජීවිතෙත් එක්ක සම්බන්ධයි. ඒත් එක්කම ගත්තොත් අනිත් පැත්තෙන් මේ වතුරේ ඉරක් ඇඳහම ඒ ඉර තියෙන්නේ නැහැ. ඒ ඉර එවලම මැකිලා යනවා කියලා හා වෙනවා කියලා අපි හැමෝම දන්නවා. නේ? එතකොට ඒකත් මොකක්ද? ඒකත් එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධයි. මිනිසුන්ට ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් එහෙම වුණාම. ඉතින් ඕක තමයි මේකේ තියෙන අදහස. අදහස ඔච්චරයි. ඉතින් අංක 11 කියලා දාන්න. අංක 11 කියලා දාන්න. ලියලා මේකේ තේරුම ලියන්න පටන් ගන්න. අංක 11. අංක 11. ලියන්න නුවණැති ජනතාවට ඉතා කුඩා යහපතක් කළත් එය බොහෝ කල් පවතී. අනුවන ජනයාට බොහෝ උදව් උපකාර සහ යහපත් දේ කළද ඒවාට පැවැත්මක් ඇත්තේ නැත.
ඒවාට පැවැත්මක් ඇත්තේ නැත. පැවැත්මක් ඇත්තේ නැත. ඒවාට පැවැත්මක් ඇත්තේ නැත. ඇත්තේ නැත. ඒ කෙසේ දෙයක්? ඒ කෙසේ දෙයක්? ඒ කෙසේ දෙයක්? ගලක කොටන ලද. ගලක කොටන ලද. ගලක කොටන ලද. ගලක කොටන ලද. අකුරක්. ගලක කොටන ලද අකුරක්. අකුරක්. දීර්ඝ කාලයක් නොමැකී පවතිතත්. ගලක කොටන ලද අකුරක් දීර්ඝ කාලයක් නොමැකී පවතිතත්. දීර්ඝ කාලයක් නොමැකී පවතිතත්. මැකෙන්නේ නැතුව තියනවා කියන එක. නොමැකී පවතිතත්. දිය මතු පිට ඇඳ ඉරක්. දිය මතු පිට ඇඳ ඉරක්. දිය මතු පිට ඇඳ ඉරක්. ඒ ක්ෂණයේම ඒ ක්ෂණයේම ඒ ක්ෂණයේම මැකී යන පරිද්දෙනි. ඒ ක්ෂණයේම මැකී යන පරිද්දෙනි. මැකී යන පරිද්දෙනි. හරි ළමයි 11 ඉවරයි. 11 වෙනි කවියේ ඕක තමයි තේරුම. අපි එමු 12 වෙනි කවියට. මට තේරෙන්නේ නැහැ ඇයි ළමයි මේ සුභාෂිතේ එහෙම අමාරුයි කියන්නේ කියලා. එහෙම අමාරු නෑ. මට සුභාෂිතේ කවි 20ක් පාඩම් තිබ්බා. කෙටියෙන් කියනවා මේ පොතේ තියෙන හැම කවියක් ගානේ මට පාඩම් තිබ්බා. සිංහල නෝමල් එක නෝමල් භාෂාවෙත් භාෂාවේ නෙමෙයි භාෂාවේ නම් කවි පාඩම් කරන්න ඕනේ නෑනේ. සාහිත්‍යෙත් නෝමල් සාහිත්‍යවලත් හැම කවියක්ම මට පාඩම් තිබ්බා. ඒ වගේ කවදාත් මට මේ බරක් අනේ පාඩම් කරන්න ඕනේ එහෙම මට හිතිලා නැහැ. ආසාවෙන් කරේ. ආසාවෙන් කරන දේවල් අපිට කවදාවත් බරක්වත් වදයක්වත් කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා කරන හැමදේම ආසාවෙන් කරන්න ආස දේවල් විතරක් කරන්න. අපි එහෙත් එක්කම එහෙම කියපු ගමන් ආසාවෙන් ඉමු මේ 12 වෙනි කවියට. හරි? කොහොමද එන්න ඕනේ ආසාවෙන්. හරි? නිකන් අනේ මේ මොන මගුලක්ද මේ වැඩක් නැහැ. එහෙම නෙමෙයි. ආසාවෙන්. අම්මට සිරි 12 වෙනි කවිය මරු මේක නිකන් තමයි මම බලන් හිටියේ කියලා එන්න ඕනේ. එමු එහෙනම් 12 වෙනි කවියට. මම ඉස්සෙල්ලාම කියවනවා. ඔයගොල්ලෝ අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ. දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ. සිඳිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ. සිඳිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ. එතකොට මේක අපිට තේරුම් ගන්න බෑ. මම තව එකපාරක් ඕන්න ඕගලන්ට කියවන්නම්. ඔන්න එකපාරක් කියවනවා. හරි? ඔන්න කියුවා. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. දිගත පතල සුවඳති සොඳ සඳුන් කඳ. සිඳිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ. ඉතින් මේ වගේ ඒවා මේ වගේ කවි අපිට සාමාන්‍යයෙන් සමහර තැන්වලදී තේරුම් ගන්න අමාරුයි. මම කියන්නේ තේරුම් ගන්න බෑමයි කියලා. ඒ ටිකක් එහෙම එකක් දන්නවනේ නිකන්. පාවිච්චි කරන භාෂාවට වඩා වෙනස් නිසා. හැබැයි නිකන් මේ වචන අමුතුයි කියලා බය වෙන්න එපා. හරිය ලස්සන අලුත් පැහැදිලි කිරීමක් ඊට පල්ලෙහාන් දාලා තියෙනවා. ඉතින් මේ අලුත් පැහැදිලි කිරීම බලා ගන්න මොකද මේවා විභාගයට ප්‍රශ්න අහන්න පුළුවන්. හරි? එහෙම බෑ කියලා එකක් නැහැ. අපි ප්‍රශ්න කරන්න තාම හරියට පටන් ගත්තේ නැහැනේ. පටන් ගන්නවා 10 වසර නම් 10 වසරට ප්‍රශ්න කර යමු ඉස්සරහට. 11 වසරෙත් මේ ළඟදීම පටන් ගන්න ඉන්නේ. පටන් අරගෙන අපි මේ විදිහට කරගෙන යමු. මොකද 11 වසරට තව දවස් 2-3ක් යද්දී ඒගොල්ලන්ගේ සිලබස් ඉවර වෙනවා. ඉතින් මේ විදිහට සිලබස් ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් මේ ඒක හරිය ලස්සන පටන් අරගෙන දිගටම කරගෙන යන්න. සිලබස් ඉවර වුණාට පස්සේ ඒගොල්ලන්ට තියෙන ආයේ 10 වසර කවර් කරන එක. ඒ ගමන් අපිට ප්‍රශ්න ටික ඒගොල්ලන් කරගෙන ඒගොල්ලන්ව විභාගයට නියම රෙඩි වෙලා ලෑස්ති කරගන්න පුළුවන් ඒගොල්ලන්ව. හරි. එහෙනම් අපි බලමු මේකේ තියෙන මේ අමාරු වචන වල තේරුම. අමිත. මොකද්ද මේ අමිත කියලා කියන්නේ? අමිත වගේ නමක්ද? නමක්ද මේ කියන්නේ? නෑ. බලමු අපි වචන තේරුම. අමිත කියන්නේ අප්‍රමාණයි. අමිත කියන්නේ අප්‍රමාණයි. ඒ කියන්නේ අපිට ප්‍රමාණයක් කියන්න බෑ. අන්ලිමිටඩ් කියන එක. අමිත අප්‍රමාණ. පබඳ උතුමෝ කියන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෝ. යා පබඳයි. පබද කියන්නේ ප්‍රසිද්ධ. පබඳ උතුමෝ ප්‍රසිද්ධ පුද්ගලයෝ. යා ප්‍රසිද්ධයි.
අනත අනන්ත වූ එහෙමත් නැත්නම් කෙලවරක් නැති අනත කියන්නේ අනන්ත වූ අනන්ත වූ කෙලවරක් නැති දුහද නොම වෙති දුහද නොම වෙති කියන එකේ තේරුම දුෂ්ට හදවත් ඇති කර නොගනිති දුෂ්ට හදවත් ඇති කර නොගනිති. ඉතින් ඊට පස්සේ අදහස තියෙනවා අදහසත් අපි කියෝගෙන ගිහිල්ලා මේ ඊට පස්සෙම පදෙන් පදයට එමු. අදහසේ මෙහෙම තියෙනවා. අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුත් සුප්‍රකට උත්තමයෝ අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුත් සුප්‍රකට උත්තමයෝ කෙලවරක් නැති හිරිහැර වලට පාත්‍රවත් දුෂ්ට සිතක් ඇති කර නොගනිති. දස දිශාවෙන් පැතුරුණා වූ සුවඳින් යුත් දස දිශාවෙන් පැතුරුණා වූ සුවඳින් යුත් යහපත් සඳුන් දණ්ඩ කපන විට දස දිශාවෙන් පැතුරුණා වූ සුවඳින් යුත් යහපත් සඳුන් දණ්ඩ කපන විටත් කුඩු කරන විටත් එක් විදියටම සුවඳ පැතිවී යයි. මේක මාර ලස්සනට කියලා තියෙනවා. එතෙන්දී මාර සම්බන්ධයක් අරන් තියෙනවා. මම කියවන්නේ සුභාෂිතයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඉදිරිපත් කරන හැම උපදේශකදීම මේ සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයත් එක්ක ඒක සම්බන්ධ කරලා ඉදිරිපත් කරනවා. කොහොමද සම්බන්ධ කරලා ඉදිරිපත් කරනවා. අන්න ඒක විශේෂත්වයක්. ඉතින් ඒ විශේෂත්වය මෙතන තියෙනවා. ඒක මේකේ හොඳටම තියෙනවා. අපිට මාර ලස්සනට ඒක එදිනෙදා ජීවිතයත් එක්ක ගලපලා තියෙනවා. දැන් අපි එමු පදෙන් පදයට යන ගමනට. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අමිත කියන්නේ අප්‍රමාණ. අපිට ප්‍රමාණයක් කියන්න බෑ අන්ලිමිටඩ්. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. මේ අප්‍රමාණ ගුණ නුවණ තියෙන. අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුක්ත වෙච්ච අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුක්ත වෙච්ච ප්‍රසිද්ධ පුද්ගලයෝ. අප්‍රමාණ වූ මොනවැන්ද? අප්‍රමාණ වූ නුවණින් හා ගුණෙන්. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ. අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුක්ත වෙච්ච ප්‍රසිද්ධ පුද්ගලයෝ මොකද්ද කරන්නේ? අප්‍රමාණ වූ නුවණින් හා ගුණෙන් හා නුවණින් යුක්ත වෙච්ච ප්‍රසිද්ධ පුද්ගලයෝ අනත වෙහෙස ලදුවත් නොම වෙති දුහද. අනන්ත අප්‍රමාණ කරදර හිරිහැර වලට මේගොල්ලන්ට මුහුණ දෙන්න උණක් නොම වෙති දුහද. තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ වූ කරදර වලට මුහුණ දෙන්න උන තරහ වෙන්නේ නැහැ. දුෂ්ට හදවත් ඇති කරගන්නේ නැහැ කියලා අපිට හරියටම කියන්න පුළුවන්. දුෂ්ට හදවත් ඇති කරගන්නේ නැහැ ඒගොල්ලෝ. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ. මේ දිගත දස දිශාවෙන් මෙහෙම නැත්නම් සියලු දිශාවන්ටම විහිදෙන සුවඳින් යුක්ත වෙච්ච සියලු දිශාවන්ටම එහෙම නැත්නම් දස දිශාවෙන් කියලාම අපි ගමු පොතේ තියෙන ඒක නිසා දිගත කියන එක දස දිශාවටම සුවඳ පැතිරෙන දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ. මේ දස දිශාවටම සුවඳ විහිදුවන සඳුන් කඳක්. හඳුන් කියලා එහෙම කියන්නේ මාර සුවඳයි නේ. මාර සුවඳයි ඒවා වලින් තමයි ඒවා ගන්නවා සෙන්ට් එහෙම හදන්න. ඖෂධත් වෙනවා සෙන්ට් එහෙම හදන්නත් ගන්නවා. ඒ තරම් සුවඳයි. දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ. සිනිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ. ඉතින් ඒ විදිහට දස දිශාවටම සුවඳ විහිදුවන මේ සඳුන් කඳක් අපි අරගෙන කපද්දි මොකද්ද වෙන්නේ? සුවඳ නැති වෙනවද? ගඳක් එනවද? නෑනේ. ඒ සුවඳ ඊටත් වඩා දැනෙන්න ගන්නවා. සිනිත මඩිත එක ලෙස පැතිරෙත සුවඳ. අපි කපලා ඊට පස්සේ කුඩු කරන්න ගත්තාම ඒත් අර විදිහටම සුවඳ දෙනවා. ඒ වගේලු අර අප්‍රමාණ ගුණෙන් හා නුවණින් යුක්ත වෙච්ච ප්‍රසිද්ධ පුද්ගලයෝ Tamanට කොච්චර ප්‍රශ්න හිරිහැර කරදර වෙහෙසාවක් දුෂ්ට හදවත් ඇති කරගන්නේ නැත්තේ නිකන් හරියට අර නෙමෙයි සඳුන් කඳක් වගේ කියලා තමයි මෙතෙන්දි කියන්නේ. බලන්න ඒක මාර ලස්සන ගැලපීමක් නේ. අර මිනිස්සුන්ට කොච්චර කරදර ආවත් කොච්චර දුක් විඳින්න උනත් ඒ මිනිස්සු අර කා ගැනවත් තරහාවක්වත් වැරදි හිතක්වත් ඇති කරගන්නේ නැහැ කියන එක සමාන කරනවානේ මෙතන සඳුන් ගහ කොච්චර කැපුවත් කුඩු කරා නේ ඒ විදියටම සුවඳ විහිදුවනවා. හරි ලස්සන මේ එකක් සම්බන්ධතාවයක් අරන් තියෙනවා එදිනදා ජීවිතයත් එක්ක. ඉතින් ඕගලන්ට මම හිතනවා පැහැදිලි ඇති කියලා අදහස දාන්න. මේ කිවෙනි කවියද? මේ අපේ 11 නෙමෙයි. මේ අපේ 12 වෙනි. මේ අපේ 12 වෙනි කවිය. මේ අපේ 12 වෙනි කවිය. ලියන්න පටන් ගන්න. අංක 12 කියලා දාලා අපි මේකේ තේරුම් ලියනවනේ සාමාන්‍යයෙන්. ඒ වැඩේ 12 කියලා දාලා තේරුම ලියාගෙන යන්න පටන් ගන්න. අමිත අප්‍රමාණ වූ ගුණයන්ගෙන් හා නුවණින් යුක්ත වූ අප්‍රමාණ වූ ගුණයන්ගෙන් හා නුවණින් යුක්ත වූ
ප්‍රසිද්ධ පුද්ගලයෝ. ප්‍රසිද්ධ පුද්ගලයෝ. අප්‍රමාණ වූ ගුණෙන් හා නුවණින් යුක්ත වූ ප්‍රසිද්ධ පුද්ගලයෝ. ප්‍රසිද්ධ පුද්ගලයෝ. අනන්ත අප්‍රමාණ වූ අනන්ත අප්‍රමාණ වූ අනන්ත අප්‍රමාණ වූ හිරිහැරවලට අනන්ත අප්‍රමාණ වූ හිරිහැරවලට අනන්ත අප්‍රමාණ වූ හිරිහැරවලට මුහුණ දීමට සිදුවත් අනන්ත අප්‍රමාණ වූ හිරිහැරවලට මුහුණ දීමට සිදුවත් මුහුණ දීමට සිදුවත් මුහුණ දීමට සිදුවත් මුහුණ දීමට සිදුවත් දුෂ්ට හදවත් ඇති කර නොගනිති. දුෂ්ට හදවත් එහෙම නැත්නම් අපරුසිත දුෂ්ට හදවත් ඇති කර නොගනිති. ඇති කර නොගනිති. නොගනිති. දස දිශාවටම සුවඳ විහිදුවන දස දිශාවටම සුවඳ විහිදුවන සඳුන් කඳක් කපන විටත් කුඩු කරන විටත් පෙර පැවති සුවඳ එලෙසින්ම පවතින්නාක් මෙනි. පෙර පැවති සුවඳ එලෙසින්ම පවතින්නාක් මෙනි. හරි. අපේ 12 වෙනි කවියෙත් එහෙනම් කතා කරන්න ඕනේ ඒවා ටික කතා කරලා ඉවරයි. ඊළඟට අපි යනවා අපේ 13ට. ඊළඟට අපේ 13 වෙනි කවිය. 13 වෙනි කවියත් මම ඉස්සෙල්ලාම කියනවා. ඔයගොල්ලෝ හොඳට අහන් ඉන්න. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. උදක්තිත්තමය පසංගම තුරෙහි නිබ. මම තව එක පාරක් කියවන්න. බය වෙන්න බෑ මේවා තේරුම් ගන්න මේ එකපාරට තේරෙන්නේ නැහැ කියලා. මටත් මේ එකපාර තේරෙන්නේ නැහැ. අපි කාටවත් මේ එකපාර තේරෙන්නේ නැහැ එහෙම. එහෙනම් යා ආදි සිංහල භාෂාව, පාලි භාෂාව ඕවා ගැන හින දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හරි? මේවා එහෙම තේරුම් ගන්න ඕනේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අරුත් පැහැදිලි කිරීම තියෙනවා. ඒත් මම තව එකපාරක් කියවන්න චුට්ටක් එතකොට. නේ වචන ටික හරි හුරු වෙන්න බෑ. ඊට පස්සේ අපිට තේරුම් බලා ගන්න පුළුවන්. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. උදක්තිත්තමය පසංගම තුරෙහි නිබ. මේවා කියවගෙන නැද්ද අපිට අමාරු වචන ටිකක් අහුවෙනවා. නිකන් තේරෙන්නේ නැහැ වගේ නිකන් වචන ටිකක්. අපි බලමු මොනවද මේ වචන ටික කියලා. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. ඒක නම් අවුලක් නැහැ. ඒක අපිට ගැට ගහ ගන්න පුළුවන් පොඩ්ඩක්. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. හරියට ලියන්නේ නැහැ. වෙන අකුරු නෙමෙයි අකක් අයන්න. මොකද්ද මේ අකක් කියලා කියන්නේ? අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. මොකද්ද පිළිලබ කියලා කියන්නේ? පිළිලබ. හරියට ලියන්නේ පිළිලබ මේ තේරුම වෙනස් වෙන්න පුළුවන් නිසා. පිළිලබ. එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. මෙතන මේ එව් රසෙහි කියන එකත් අපිට අවුල් නේ. එව් රසෙහි කිව්වහම එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. නිබ කියන්නේ මොනවද? නිබ බිජු තව කිරඹ කියලා එකක් තියෙනවා. මොනවද කිරඹ? උදක්තිත්තමය පසංගම තුරෙහි නිබ තියෙනවනේ. හරි.
දැන් මේවා නම් හින අපබ්‍රංශ නෙමෙයි. මේ මොන මොගුලක්ද යකෝ මේ මොනවද මේ කියලා අපි කල්පනා කරනවා. ඇත්ත. මොනවද මේ එතකොට? වැඩි දෙයක් නෑ ඒව ගැන හිතන්න එපා. අපිට තියෙන්නේ මේ දැන් මේ වගේ තේරුම් ටික හොයාගන්න. මේවා අපි දන්නේ නෑනේ. දන්නේ නැති නිසා අපි මේවා තේරුම් හොයාගන්න ඕනේ. එහෙම තමයි. අපි දන්නේ නෑ කියලා දෙයක් දැනගන්න කවදාවත් ලැජ්ජ වෙන්න එපා. අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ඒවා හොඳයි අපි දන්නේ නෑ කියලා දැනගන්න එක. එහෙම අපි දන්නේ නෑ කියලා දැනගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ දේවල් හොයාගෙන ගිහිල්ලා ඒ මොනවද කියලා දැනගන්න විතරයි. ඉතින් ඔක ජීවිත කාලේ පුරාවටම තියෙනවා. මොකද අපි මේ ලෝකේ තියෙන දේවල් වලින් දන්නේ මෙන්න මෙච්චරක් කියලා ජීවිත කාලෙම හොයාගෙන මෙන්න මෙච්චරයි පුළුවන්. එතනින් එහාට බෑ. එහෙම තමයි. ඉතින් දැන් අපි මෙන්න මේ ටිකේ තේරුම් ටික හොයාගෙන යන්න. බය වෙන්න එපා. දන්නේ නැති දේවල් තියෙනවා අපි හැමෝම එහෙමයි. අපි කවුරුත් මේ නිකන් එද්දිම දැනගෙන ආවේ නැහනේ. අපි ටිකින් ටික දන්නේ නැති දේවල් හොයාගෙන ඊට පස්සේ දන්නේ නැති දේවල් ගැන හොයාගෙන නැත්තම අපිට ඒවා දන්න දේවල් බවට පත් වෙන්නේ. එහෙනම් ඒවා දන්න දේවල් බවට පත් වෙද්දි තව දේවල් ටිකක් දන්නේ නැති දේවල් විදිහට අපිට හම්බ වෙනවා. ඉතින් අපි ටිකින් ටික ඒ හැමදේම දන්න දේවල් බවට පත් කරගෙන මේ ගමන යන්න ඕනේ. හරි. එතකොට දැන් මෙතන මේ 13 වෙනි කවිය ගමනේදී අපිට අක්කක් කියන එකේ තේරුම හොයන්න ඕනේ, පිළිලබ කියන එකේ තේරුම හොයන්න ඕනේ, එවුක්‍රසෙහි කියන්නේ මොකක්ද, නිබ කියන්නේ මොකක්ද, කිරම කියන්නේ මොකක්ද කියන එකේ තේරුම හොයන්න ඕනේ. ඉතින් බය වෙන්න එපා මෙතන තියෙන හැම එකටම වගේ අපිට මේ අරුත් පැහැදිලි කිරීමෙන් තේරුම් ගන්න පුළුවන්. බලමු. අක්කක් පමණවත්. අකක් පමණවත් කියලා කියනවා මෙතන. අකක් පමණවත් කියලා කියන්නේ. අකක් පමණවත්. නොම කෙරෙති පිළිලබ කියලානේ කියන්නේ. එතකොට ඒකේ තේරුම අකක් පමණවත් කියන්නේ චුට්ටක්වත් මදක්වත් කියන එක. පොඩ්ඩක්වත් කියන එක. එහෙම නැත්නම් අග්ගෙඩියක් පමණවත්. අග්ගෙඩියක්. මොකද්ද මේ අග්ගෙඩියක් කියලා කියන්නේ? අකක් අග්ගෙඩියක් පමණවත්. මොකක්ද අග්ගෙඩියක් කියලා කියන්නේ? අබෑටයක්. අබෑටයක් කියන එකට තමයි අකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අබෑටයක් කියන්නේ අබෑටය දන්නවනේ අබ. මෙන්න චූටි හෙනම චූටි හරි අබෑටයක්. ඉතින් ඒ කියන්නේ මදක්වත් පොඩ්ඩක්වත් කියන එක තමයි මෙතෙන්දි තේරුම. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. පිළිලබ අන්න පිළිලබ කියන එකේ තේරුම තියෙනවා. පිළිලබ කියලා කියන්නේ ප්‍රතිලාභයක්. ප්‍රතිලාභයක්. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. එවුක් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. එවුක් රසෙහි. එවුක් රසෙහි කියන එකට නම් මේකේ නෑ. මොකේද? අරුත් පැහැදිලි කිරීම එහෙම හරියටම දාලා නෑ අමාරු වචන කොටේ. කමන්නේ බය වෙන්න එපා. ඉස්සරහට යද්දී අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තියෙනවා එවුක් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. නිබ මොකක්ද මේ නිබ කියලා කියන්නේ? නිබ බිජු. බිජු කියන්නේ බීජ ඇටවලට කියලා අපි දන්නවනේ. ඒතකොට නිබ කියලා කියන්නේ කොහොඹ ඇට. නිබ බිජු කියන්නේ කොහොඹ ඇටලු. එතකොට නිබ කියන එකත් අපිට හම්බ වෙනවා. කොහොඹ. අපිට හම්බුනේ නැත්තේ තාම එවුක් රසෙහි කියන එක තමයි. එවුක් රසෙහි. අන්තිමට තියෙනවා කිරඹ. කිරඹ මොනවද මේ කිරඹ කියන්නේ? මෙන්න කිරඹ. කිරිහා ජලයෙන්. කිරඹ කියලා කියන්නේ කිරිහා ජලය. කිරිහා ජලය. ඉතින් මේ වචන විසන්ධි කරලා ගත්තත් අපිට ඒක ගන්න පුළුවන්. හරි? කිරිදන අඹ. කොහොම තමයි අරන් තියෙන්නේ මේගොල්ලෝ කිරඹ කියලා. අඹ කියලා කියන්නේ අඹ වලට විතරක් නෙමෙයි ජලයටත් කියනවා අඹ කියලා. හරි? කිරඹ. එතකොට ඒක හරි මේ කිරඹ කියලා කියන්නේ මෙතෙන්දී කිරිහා ජලය. කිරිහා ජලය. කිරිහා ජලය. කොතෙන්ද මේක හම්බෙන්නේ? මේ මෙතන හම්බෙන්නේ. එවුක් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. එවුක් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. නිබ බිජු කිරඹ කිරිහා ජලයෙන්. කිරිහා ජලයෙන් කියන එක තමයි ඒකේ තේරුම. එහෙම නැත්නම් කිරිහා ජලය කියන එක. දැන් එවුක් රසෙහි කියන එක අපිට තාම හම්බුන්නේ නැහැ. ඒක හම්බෙන්නේ නැහැ මෙතෙන්දී. එහෙනම් ඒක කොතෙන්ද හම්බෙන්නේ? මෙතෙන්දී හම්බෙන්නේ නැත්නම් ඒක අපිට අනිවාර්යයෙන්ම හම්බෙන්න ඕන තැනක් තියෙනවා. ඒ කොතනද? ඒ තමයි මේක අපි අරුත් මේ අර්ථය නෙමෙයි අදහස කියලා එකක් තියෙනවානේ. ඒ අදහස කියන එකත් කියවමු. අනිවාර්යයෙන් මේ අදහස ඇතුළතදී අපිට මේකේ තේරුම හොයාගන්න පුළුවන්. අදහස. ඔන්න අදහස කියවනවා. යහපත් අසත්පුරුෂයන් හට. යහපත් නෙමෙයි යහපත් වෙන්න බෑ අසත්පුරුෂයෙක් කොහොමත්ම. අසත්පුරුෂයෝ කියන්නේ නරක මිනිස්සුන්ට. ඉතින් හොඳ නරක මිනිස්සු ඉන්න බෑනේ. ඉතින් මට එතෙන්දී අයන්නක් මගේ අරුණා. එක අකුරක් මගේ අරුණත් ලොකු දෙයක් වෙනස් වෙන්න පුළුවන්. බලන්න. ඔන්න ආයෙ කියවනවා හරි විදියට. අයහපත් අසත්පුරුෂයන් හට කොතරම් යහපතක් කළත් ඔහු අග්ගෙඩියක් පමණවත් ආපසු දීමක් නොකරති. අග්ගෙඩියක් පමණවත් ආපසු දීමක් නොකරති. උප්පැණිවල බහා කිරිහා ජලයවත් කොට උප්පැණිවල බහා අන්න. එවුක් රසෙහි හරි උප්පැණිවල බහා. එවුක් රසෙහි කියලා කියන්නේ
උක් පැණිවල බහ කියන එක. එවුක් රසෙහි කියන එකේ තේරුම මොකක්ද? උක් පැණිවල බහ. මම මෙතෙන්දි මේක ලියන්න යන්නේ නැහැ. මොකද මේ පේන්නේ නැතිව යන නිසා ඒ කියන්නේ මෙතන බෝඩ් එකේ චූටිනේ. ඉඩ ගන්න අනම්මනම් කරන්න ගියොත් ටිකක් වෙලාවෙ යනවා. ඒ නිසා මම මේකේ තේරුම දැන් කියන්නම්. කටින් ඔයගලන්ට එතකොට පුළුවන් මේ තේරුම් ගන්නනේ. එවුක් රසෙහි කියලා කියන්නේ උක් පැණිවල බහ. උක් පැණි උක් දන්නවනේ උක් පැණි. උක් වලින් ගන්න පැණිවල බහ. කිරිහා ජලය වත් කොට කොහොම බැටයක් පැල කරත් කොහොම බැටයක් එහෙම පැල කරත් මොනවා බහලාද උක් පැණිවල බහලා කිරිහා ජලය වත් කර තමයි මේ කොහොම බැටයක් මේගොල්ලෝ පැල කරන්නේ. කොහොම බැටයක් පැල කරත් කොහොම ගසෙහිනම් පංචාංගයේම තනි කර තිත්තමය. බලන්න මාර විදිය උපමා ටිකක් මාර විදිය ගැලපීම් ටිකක් මෙතන කරලා තියෙනවා. ඉතින් එහෙම කොහොම ගහක් මේ උක් පැණිවල බහලා කිරිහා ජලය වත් කරන්නේ මේ නිකන් වතුර දාන්නේ කිරිහා ජලය වත් කර මේ කොහොම ගහ කොහොම බීජ හිටවලා කොහොම ගහ හැදුවත් ඒ ගහේ පංචාංගයේම කොතනින් ගත්තත් තිත්තයි තිත්තම තිත්තයි. අපි කිරි දැම්ම කියලාවත් පැණි දැම්ම කියලාවත් නේ වතුර දැම්ම කියලාත් ඒක වෙන රහක් වෙන්නේ නැහැ. ඒක තිත්තයි. කිරි රහින්නේ නැහැ. පැණි රහින්නෙත් නැහැ. පැණි රස වෙන්නෙත් නැහැ. තිත්තමයි. හරි ලස්සනට ඒක ගලබලා තියෙනවා. මේ මාර ඒක අදහස හරි. අපි එහෙනම් දැන් පදෙන් පදයට එමු. පදෙන් පදයට එමු. පදෙන් පදයට එන්න කලින් මම මේ ෂීට් ටික මකලා කෝකට තරකක් චුට්ට ලියන්නද ඕගොල්ලන්ට. එක චුට්ට ඔයගොල්ලන්ම ලියන්න. එවුක් රසය කියලා කියන්නේ මොකද මේකනේ අරුත් පැහැදිලි කිරීම නැත්තේ. මේක අපි ගත්තේ අදහසින්. හරිද? උක් පැණිවල බහ. උක් පැණිවල බහ. ඔන්න ඕක තමයි මේකේ තේරුම. පිළිලබ කියන්නේ ප්‍රතිලාභයක්, අකක් අබැටයක්. හරි. තේරුම් ටික හරි. අදහස මම තව එක පාරක් කියවන්න. අයහපත් අසත්පුරුෂයන් හට කොතරම් යහපතක් කළත් ඔහු අග්ගෙඩියක් පමණවත් ආපසු දීමක් නොකරති. උක් පැණිවල බහ. කිරිහා ජලය වත් කොට කොහොම බැටයක් පැල කළත් කොහොම ගසෙහිනම් පංචාංගයේම තනිකරම තිත්තය. තනිකරම තිත්තය. දැන් එමු වචනෙන් කියන්නේ පේලියෙන් පේලියට. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. කොයිතරම් අපි උදව් කරත් කොයිතරම් උදව් උපකාර කරත් මේ අසත්පුරුෂයන්ට අයහපත් අසත්පුරුෂයන්ට කොයිතරම් උදව් කරත් අසත්පුරුෂයෝ ඒකෙන් කරගන්න දෙයක් නැහැ. අසත්පුරුෂයන්ට අසුබයි. කොයිතරම් අපි උදව් කරත් කොයිතරම් යහපත් දේවල් කරත් අසත්පුරුෂයන්ට ඒ දේවල් අසුබයි. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. සුබ වෙන්නේ නැහැ අපි එහෙම උදව් කරා කියලා. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. අපි දැන් ගොඩාක් උදව් උපකාර කරා කියලා ගොඩාක් උදව් කරනවා උපකාර කරනවා මොකෙක්ටද මේ උදව් උපකාර කරන්නේ? දුදනෙක්ට. හරි නරක අසත්පුරුෂයෙක්ට අපි උදව් උපකාර කරනවා පණ දාගෙන උදව් උපකාර කරනවා. හැබැයි අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. කියන්නේ අග්ගෙඩියක් තරම්වත් අබැටයක් තරම්වත් ඒගොල්ලෝ ආපසු දීමක් කරන්නේ නැහැ. එතනින් මෙතෙන්දී අපිට තේරුම් දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යම්කිසි යහපුක් කරා වගේ මොකක් හරි දෙන්නේ නැහැ කියන එක වගේම ඒක විතරක් නෙමෙයි අපිට තව අතකින් ගන්න පුළුවන්. ඒගොල්ලෝවත් ඒ දෙන දේෙන් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියන එක. අපි කොයිතරම් උදව් කරත් කොයිතරම් දේවල් ඒගොල්ලන්ට දුන්නත් ඒගොල්ලෝ ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. ආපසු දීමක් කරන්නෙත් නැහැ. නේ කොයිතරම් උදව් කරත් වැඩක් නැහැ. කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. අකක් පමණවත් නොම කෙරෙති පිළිලබ. ඒගොල්ලෝ අග්ගෙඩියක තරම්වත් ප්‍රතිලාභයක් ඒකෙන් ලබා ගන්නෙ නැහැ. ඉතින් අපරාධේ. නොම කෙරෙති පිළිලබ. එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. ඒ කියන්නේ අර එව් රසෙහි කියන්නේ උක් පැණිවල බහ. උක් පැණිවල දාලා උක් පැණි දන්නවනේ උක් කාලා ඇතිනේ. උක් කාලා ඇති ඈ මේ වෙන මොකක්වත් නෙමෙයි කියන්නේ උක් ජනන අර දිග තියෙන්නේ. ඒ උක් කෑලි කපලා ඒව කාලා තියනවලු. ඒක හදි මාර පැණි රසයි නේ. ඉතින් එහෙම පැණි රස දෙන උක් පැණිවල බහලා ජලය හා එව් රසෙහි හැදුවත් නිබ බිජු කිරඹ. ඒ උක් පැණිවල බහලා ඒ කියන්නේ උක් පැණි ඇතුළට දාලා මේ කිරි හා ජලය වත් කර. ඒකට දාන්නේ වතුර නෙමෙයි කිරි ජලයයි දාන්නේ. කිරි වතුරයි දදා
මේ හදනවා මොකක්ද? නිබ බිජුවක්. ඒ කියන්නේ කොහොඹ ඇටයක් පැල කරලා කොහොඹ ගහක් හදනවා. උදක් තිත්තමය පසඟම තුරෙහි නිබ. ඒත් එහෙම හැදුවත් අර උප්පැණි වල බහලා, කිරි දාලා, වතුර දාලා මේ කොහොඹ ඇටේ හැදුවත් ඒ කොහොඹ ඇටේ පැල වෙලා කොහොඹ ගහ හැදුනට පස්සේ අර දැම්ම මේ කිරි කියලාවත් වතුර කියලාවත් පැණි වල දාලා හැදුවා කියලාත් ඒ කොහොඹ ගහට අදාළ නැහැ. කොහොඹ ගහේ හැමතැනම තනිකර තිත්තයි. අර පැණි රසය හැදුවා කියලා පැණි රස ගෑවිලාවත් නැහැ. තිත්තම තිත්තයි. ඉතින් ඒ වගේ තමයි අසත්පුරුෂයෝ. අසත්පුරුෂයන්ට අපි කොච්චර යහපත් දේවල් කරත් ඒගොල්ලෝ එකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. මොකද ඒගොල්ලෝ අසත්පුරුෂයෝ හින්දා. නිකන් අර වගේම තමයි. අර කොහොඹ ගහේ සීන් එක වගේම තමයි. අපි කොයිතරම් උදව් කරත් කොයිතරම් ගුණාංග යහපතක් කරත් ඒගොල්ලෝ එකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අක්කක් පමණවත් අපසුදීමක් කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒක පැහැදිලි ඇති කියලා බලන්න. එතනත් ඒ කියලා දෙන හරිය ලස්සනනේ. මේ කියන්න ඕනේ දේ මෙන්න මේකයි. කොච්චර අපි උදව් කරත් අසත්පුරුෂයෝ ඒගොල්ලෝ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ. ඇත්තටම ඒගොල්ලන්ට එහෙම දෙයක් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ කියන එක. ඒගොල්ලෝ හරිය ලස්සන විදියකට කියනවා. එහෙම කියලා ඒක මොන වගේද කියලා කියන විදිය බලන්න. අර උප්පැණි වල දාලා සීනි මොනවද? කිරිහා ජලය වත් කර මොකක්ද හදන්නේ? මේ කොහොඹ ඇටයක් පැල කරලා කොහොඹ ගහක් හැදුවොත් අන්තිමට කොහොඹ ගහේ හැමතැනම තිත්තයි. පැණි රහ නැහැ. ඉතින් ඒ වගේ තමයි අර මේ අයහපත් අසත්පුරුෂයෝ. හරි. ඉතින් එහෙනම් අපි මේ කවියෙත් හැඳින්වීම ලියා ගන්නයි යන්නේ. මේ කවියෙත් අපි හැඳින්වීම ලියන්න යන්නේ අංක 13 කියලා දාලා හැඳින්වීම ලියන්න පටන් ගන්නවා. අංක 13 කියලා දාලා හැඳින්වීම ලියන්න පටන් ගන්නවා. ලියන්න පටන් ගන්න. අසත්පුරුෂයන් හට කොයිතරම් යහපතක් කළත් අසත්පුරුෂයන් හට කොයිතරම් යහපතක් කළත් ප්‍රතිලාභයක් නොලැබේ. ඔවුන් ඉන් අබ ඇටයක තරම්වත් ආපසුදීමක් නොකරති. උප්පැණිවල බහ කිරිහා ජලය නිරන්තරයෙන් යොදමින් කොහොඹ ඇටයක් පැල කළ විට කොහොඹ ඇටයක් පැල කළ විට ලැබෙන කොහොඹ ගසෙහි පංචාංගයම. එතන පසංගම කියලා එකේ තේරුම පංචාංගයම හැමතැනම කියන එක. හරි. පසංගම. කියන අංගයන් පහේම කියන එක. ගහක නම් හැමතැනම. පසංගම. පංචාංගයම.
පංචාංගය. තිත්ත තිත්ත රසක්. තිත්ත රසක්. තිත්ත රසක් ගන්නවා විනා. තිත්ත රසක් ගන්නවා විනා. පැණි රසක් නොගනි. තිත්ත රසක් ගන්නවා විනා පැණි රසක් නොගනි. ඒ මම දැන් කියපු වාක්‍ය අන්තිම එකේ චුට්ටක් මුලයි අගයි චුට්ටක් ගැලපෙන්නේ නැති වගේ ගතියක් තියෙන්න පුළුවන්. මට දැනනවා එහෙම ගතියක් තියෙනවා කියලා. මට මතක නෑ මුල. ඒ නිසා ඔයගොල්ලෝ ඒක චුට්ටක් බලලා හදාගෙන ලියා ගන්න ළමයි. හරි. මේ ඒක චුට්ටක් ඔයගොල්ලෝ බලන්න. මට වාක්‍ය චුට්ටක් පැටලුණා. මට මුල මතකත් නෑ. ඒ නිසා මට ඒක ගලපලා දෙන්න විදියකුත් නෑ. ඒ වුණාට කියන්න ඕන අදහස කියලා තියෙනවා. හරිනේ. දැන් ඒකට ඕන කරන මේ අපේ ඒ කවියේ තේරුමත් අපි දැන් දීලායි තියෙන්නේ. ඒ කවියේ තේරුමත් දීලා තියෙන්නේ. අපි දැන් යන්න ඕනේ අපේ 14. අපේ 14 වෙනි කවියට. අද ගොඩාක් දුරට අපිට මේ කවි 20ම ඉවර කරගන්න පුළුවන් වෙයි. අපි යනවා අපේ 14ට. 14. වෙනි කවිය තියෙන්නේ. මට විනාඩියක් දෙන්න ළමයි වතුර උගුරක් බීලා ඉන්න. ඒතර අපිට පුළුවන් ආයේ ටිකක් ගැම්මට ආයේ පටන් ගන්න. ගැම්මට මුලින් නම් පටන් ගන්න. හරි වතුර ටිකක් බිව්වලමයි මේ අපි පටන් ගමු ඊළඟ කවිය. ඊළඟ කවියත් මම කියවනවා. කියවුවට පස්සේ අපි බලමු. අහගෙන ඉන්න. හොඳට අහගන්න. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද. සොඳින් කලල් කරමින් සුවඳ මුවමද. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද. සොඳින් කලල් කරමින් සුවඳ මුවමද. තවපාරක් කියවනවා. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද. සොඳින් කලල් කරමින් සුවඳ මුවමද. නිතින් හිම බයිසෙයිස ලුහුණු වැව්වද. නිතින් හිම බයිසෙයිස ලුහුණු වැව්වද. තමන් ගුණය නොහරින වැනි දුදනහද. තමන් ගුණය නොහරින වැනි දුදනහද. ඉතින් හරි මේකෙත් අපිට තේරෙන්නේ නැති තැන් ටිකක් තියෙනවා නේ බලමු. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද. සොඳින් කලල් කරමින් සුවඳ මුවමද. මොකක්ද මේ සුවඳ මුවමද කියන්නේ? නිතින් හිම බයිසෙයිස ලුහුණු වැව්වද. හිම බයිසිනවල මොනවද මේ හිම කියලා කියන්නේ? තමන් ගුණය නොහරින වැනි දුදනහද. අපි බලමු. ඒ තේරෙන්නේ නැති වචන අනම්මනම් තියෙනවනේ. බය වෙන්න එපා. අපි කෙලිම අලුත් පැහැදිලි කිරීම බලමු. එතකොට අපිට තේරුම ගන්න පුළුවන්. ගොඩක් කියවනේ. ලුහුණු වැව්වද. ලුහුණු වැව්වත් කියන එක මෙතෙන් කියන්නේ. ලුහුණු වැව්වද. ලුහුණු වැව්වත්. ඔයා ඔය ලුහුණු වැව්වත් වැඩක් නෑනේ. අන්න ඒ වගේ. ලුහුණු වැව්වත්. හිමබ. හිමබ කියලා කියන්නේ හිම ජලය. හිමබ කියලා කියන්නේ හිම ජලය කියන එකට. ඒ කොහොමද හිම ජලය වෙන්නේ? හිම කියලා කියන්නේ දැන් අපි අයිස්. අයිස් නෙමෙයි අයිස් වගේ තත්යකටපත් වෙච්ච එකක් හිම. ඒක ඝනයක්. ඝනයක්නේ. ඒක හිම ජලය. ඒක කොහොමද හිම ජලය වෙන්න බෑ. ජලය කියන්නේ ද්‍රවයක් නේ. මේ පදාර්ථයේ භෞතික අවස්ථාව වලට විරුද්ධයි. පටහැනියි. එහෙම එකක් නෙමෙයි මෙතන මේ හිම ජලය කියලා කියන්නේ. හිම ජලය කියන්නේ අයිස් වතුර කියලා අපි කියන්නේ කූල් වතුර. කූල් වතුර. සීතල වතුර. හරි. ඒකයි හිමබ. හිමබ කියලා කියන්නේ. හිමබ. හරි. එහෙනම් දැන් අපි අදහස බලමු. අදහස බලලා එතනින් පස්සේ අපිට පුළුවන් වචනෙන් වචනට ඒ කියන්නේ පදෙන් පදයට එන්න. අපි අදහස බලමු. සඳුන් හා කපුරුද. සඳුන් සුවඳයි දන්නවනේ. සඳුන් කඳක් ගැන එහෙම කතා කරේ ඒවෙන් තමයි සඳුන් හදන්නේ. ඒවම තමයි සඳුන් කියන්නේ. සඳුන් කියන්නේ ඔය සඳුන් අයියට එහෙම නෙමෙයි හරිද? ඔයගොල්ලන් ගල් පැත්තෙන් සඳුන් අයියට එහෙම නෙමෙයි අපි. සඳුන් අය ගැන නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ. එයාට සඳුන් කියලා කියනවා ඇති මෙතෙන්දි ආ ගැන කතා කරන්නේ නැහැ. සඳුන් හා කපුරුද සුවඳති කස්තුරිද. අන්න කස්තුරි. කස්තුරි කොහෙන්ද ගන්නෙ? කස්තුරි කියන්නේ සුවඳ ගහන ඔය සුවඳ විලවුන් එහෙම හදන්න ගන්න ඒත් එකම ඖෂධයක් විදිහට පාවිච්චි කරන දෙයක්. හරි. සඳුන් හා කපුරුද සුවඳති කස්තුරිද. කස්තුරි ගන්නෙ මුවාගේ
මුවාගේ බඩේ මුවන්ගෙන් තමයි ඒක ගන්නෙ. ඉතින් ඒක ගැන අපිට ඉස්සරහදී හම්බ වෙනවා. ඒ නිසා අපි මේක චුට්ටක් කතා කරගෙන යන්කෝ. කස්තූරිද යන මේවා පිනිදිය බොහෝ ප්‍රමාණයක් සමග කලතා. පිනිදිය මේ වැස් පින්න උදේ අර වැටෙන පින්න හරි පිරිසිදු ජලයෙන් ළමයි පිනිදිය කියලා වැටෙන්නේ. මේ වෙලාවකට බලන්න උදේකට මේ ගම් පැත්ත එහෙම නම් ඉන්නේ. නගර වගේ පැතිවලක් තියෙනවා. ඒ සාපේක්ෂව ටිකක් අඩුයි. උදේම දොර ඇරලා එළියට ගියාම පිනි වැටලා තියෙනවා. ඒ පිනි බින්දු වල බලන්න නිකන් අමුතු ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. ඒ පිනි බින්දු හරි පිරිසිදුයි. හරි පිරිසිදු හරි නෑ. ඉතින් මේ කෝ අපි හිටපු තැන මේ තියෙන්නේ. සඳුන් හා කපුරුදු සුවඳති කස්තුරිද යන මේවා පිනිදිය බොහෝ ප්‍රමාණයක් සමග කලතා. පිනිදියත් එක්ක කලතන්නේ. පිනිදියත් එක්ක කලතනවා මේවා දාලා මේ සඳුන් කපුරු කස්තුරි මේවා පිනිදිය බොහෝ ප්‍රමාණයක් එක කලතා. හිම ජලයේ ඉසිමින් හිම ජලයක් තියෙනවා. කලතලා එයත් සමග හිම ජලයේ හිස ලුහුණු වැව්වත් මේවා ඔක්කොම ඉහින්නේ මොකටද? ලුණු වලට. ලුණු වලට ඉහි තමයි ලුණු වවන්නේ. ඒ වවන ලුණු වලට මේවා ඉහිනවා මේගොල්ලෝ. හිම ජලයත් එක්ක. ලුහුණු වැව්වත් ලුණු වල ගුණයක් නොහැරේ. ඉතින් අර ලුණු වල තියෙන අමුතු ගඳක් තියෙනවනේ. අමුතු ගඳයි ගඳක් තියෙන ලුණු ගඳ කියලා එහෙම කියන්නේ. ඉතින් ඒ ලුණු ගඳ නැති වෙනවා තමයි මෙන්න මෙහෙම මේ අපි අර කස්තුරි මේ සඳුන් කපුරු ඕවා දාලා පිනිදියත් එක්ක මික්ස් කර හැමදාම උදේට ඒවට මේ වතුර වැක්කිරුවා කියලා අර ලුණු වල තියෙන ලුණු සුවඳ නැති වෙනවා. පිස්සු කතා කරන්න එපා. එහෙම වෙන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ලුණු වල ගුණේ ඒ විදිහට නැති වෙන්නේ නැහැ. ඒ වගේලු අසත්පුරුෂයාගේ හදවතත් කියන අසත්පුරුෂයෙක්ගේ නරක මිනිහෙක්ගේ හදවතත් අපි කොයිතරම් හොඳ දේවල් කරලා ඒක හොඳ අතට ගන්න බැරුවත් බැයිලු. ගන්න බැයිලු නරකයිලු. නරක නිසා නරකම තමයිලු. අපි කොයිතරම් උත්සාහ කරත් වැඩක් නැහැලු. ඒත් මේ සුභාෂිතේ මෙහෙම කිව්වා කියලා සුභාෂිතේ මේක මෙහෙම කිව්වයි කියලා ඕගොල්ලෝ එහෙම හිතන්න එපා. ඕගොල්ලෝ එහෙම ගන්න එපා. මම නම් කියන්නේ කෙනෙක් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම නම් කියන්නේ එහෙම හොඳ අය නරකයි කියලා බෙදලා ආශ්‍රය කරන්න කියලා. හරිද? පුළුවන් තරම් ඔයා හොඳ කෙනෙක් වෙන්න. අනික් කට්ටිය හොඳ වුණත් නරක වුණත් ඉතින් ඒක ඒගොල්ලන්ගේ විදිය. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න. අනික් අයව හොඳ ඔයා හොඳ කියලා දෙයක් විශ්වාස කරනවා නම් ඒ පැත්තට අරගන්න. සමහර විට ඇත්තටම හොඳ කියන දේ ඉතින් ඔයා විශ්වාස කරන හොඳම ඇත්තම හොඳ නොවෙන්නත් පුළුවන් ඉතින්. ඒතර පොඩි සාපේක්ෂව ගැටලුවක් තියෙනවා. ඒත් හොඳ පැත්තට ගන්න. හැමතිස්සෙම උත්සාහ කරන්න. නරක කෙනෙක් නරකයි කියලා එයාව අතහැරලා දාන්න එපා මේ කියනා වගේ. මොකද එයා වැඩක් නැහැ. එයාගේ හදවත හරියන්නේ නැහැ. මේ ලුණු වලට මේ හිම ජලයේ කස්තුරි දැම්ම කියලා වැඩක් නැහැ. ලුණු ගඳමනේ කියලා එහෙම අතහැරලා දාන්න එපා. මේ අලගේ වන්න මොකද තුමා සුභාෂිතය කිව්වා කියලා. එයා කිව්වේ කියලා එක අහන්න එපා. මම කියන පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒගොල්ලන්වත් පුළුවන් විදියකට උදව්වක් කරලා හොඳ පැත්තකට ගන්න. බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. මිනිස්සු විදියට අපේ වැඩේ උත්සාහ කරන එක. හරි. ඉතින් මෙතෙන්දි කියන එකේ තේරුම එහෙමයි. අසත්පුරුෂයාගේ හදවතත් ඒ බඳුය. ඉතින් මේ දැන් එමු පදෙන් පදේට. මට තව ෂුට්ටෙන් අමතක වෙනවා පදෙන් පදේට යන සීන් එක. හරි. සඳුන් කපුරු සමගින් පිනිදිය නොමද? සඳුන් දන්නවනේ සඳුන්. එතකම කපුරු දන්නවා. කපුරු සුවඳ ගන්නවා. ඒ පත්තු කරන්නේ කපුරු කියලා එම. කපුරු සමගින් පිනිදිය නොමද? මේ සඳුනුයි කපුරුයි එක්ක පිනිදිය නොමද? පිනිදිය දාලා හොඳට මික්ස් කරනවා. මදි නැතිව දාලා මික්ස් කරනවා. සොඳින් කලල් කරමින් සුවඳ මුව මද? සොඳින් කලල් කරමින් සුවඳ මුව මද? ඒත් එක්කම ඒකට දානවා මොනවද? කස්තුරි. මුව මද කියලා කියන්නේ මෙතෙන්දි කස්තුරි වලට. කස්තුරි දාලා මොකද්ද කරන්නේ? හොඳට මික්ස් කරලා දැන් මේ සඳුන් කපුරුයි ඔක්කොම පිනිදියත් එක්ක මික්ස් කරනවා. නිතින් හිම බයිස ලුහුණු වැව්වද? ඒ වතුරයි හිම වතුර ඒ කියන්නේ සීතල ජලය ඒ සීතල ජලය වක් කර නිතින් හිම බයිස ලුහුණු වැව්වද? ලුහුණු වවනවා. ඒවා වක් කර මේගොල්ලෝ වවන්නේ මොනවද? ලුහුණු වවනවා. Taman ගුණේ නොහරින වැණි දුදන හද. ඉතින් ඒව වක් කර ලුහුණු හදනවා වගේ තමයිලු. අපි හොඳ දේවල් කිය උදව් කර මේ දුදනෙක්ගේ අසත්පුරුෂයෙක්ගේ හදවත යහපත් හදවතක් බවට පත් කරන්න ගන්න උත්සාහය. මොකද අර ලුණු ගෙඩියත් ඒ ලුණු වල ගුණේ අතාරින්නේ නැහැ. ලුණුම තමයි. ලුණු ගඳ ලුණු සුවඳ ඒ විදිහට තියෙනවා. ඒ වගේම අසත්පුරුෂයාටත් අපි කොච්චර දේවල් කරත් කොහොම කරත් දිගට මේ අසත්පුරුෂයාගේ අර නරක ගතිගුණ ඒ දේවල් ඒ විදිහටම තියෙනවා කියන එකයි මේ මෙතනින් මේකේ කියලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට අදහස යන්නේ නැති ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න නැති කියලා. දාන්න අපේ 14 කියලා දාලා තේරුම ලියන්න පටන් ගන්න. 14 කියලා දාලා තේරුම ලියන්න පටන් ගන්න. ටන්ටඩායින් ළමයි එක පිටුවයි තියෙන්නේ. අපිට ඒක ඉවර කරන්න පුළුවන් වෙයි.
එතකොට ඊළඟ දවසේ අපිට මේකේ දැන් නෝට් එක ලොකුවට හදන්න දෙන්නේ නැහැ. ලොකු නෝට් එක හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඊළඟ දවස් තචූටි නෝට් එකක් දීලා මේකේ ප්‍රශ්න ටිකකුත් අපි කරලා විචාර ප්‍රශ්න වලට උණු පසුබිමත් හදලා එහෙම අපිට මේක ඉස්සරහට යන්න පුළුවන්. වෙසක් පහන අපි දැන්ටමත් කතා කරලා තියෙන්නේ. වෙසක් පහන දැන්ටමත් කතා කරා. ඊළඟට තියෙන්නේ තුම්මන් හන්දිය. ඒ නිසා මම අන්තිමටත් දැනුවත් කිරීමක් කරනවා තුම්මන් හන්දිය කියන පොත ගන්න ළමයි. තුම්මන් හන්දිය මහගමසේකරේ තුම්මන් හන්දිය පොඩි නවල් එකක් චූටි 250යි මම ගද්දි දැන් කොහොමද දන්නේ නැහැ print වෙලා ඉද්දි අලුත් print එකේ ගණන් දැන් කොළ ගණන්නේ ඉතින් මේ පොත අරගෙන කියවන්න කියවලා තියාගන්න අපි පාඩම කරද්දි ඒක ගොඩාක් වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම අපිට වැඩි කරගෙන යන්න දැන් සිංහල ජන කවිය තියෙනවා සිංහල ජන කවියට පස්සේ යුතුයකම අම්මා එතනින් පස්සේ සුපිරි ටිකක් තියෙනවා එතනින් පස්සේ තමයි ඇත්තට මේක ඉන්ට්‍රස්ට් මාරිය පටන් ගන්නෙ එතනින් පස්සේ තමයි පටන් ගන්න හරි එහෙනම් අපි එතනින් පස්සේ ටික කරමු මේ ඉතින් දැන් 14 කියලා දාලා තේරුම ලියමු. තේරුම ලියමු. යන්න. සඳුන් 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 කපුරු සඳුන් කපුරු කස්තුරි සඳුන් කපුරු කස්තුරි යනාදිය සඳුන් කපුරු කස්තුරි යනාදිය යනාදිය පිනිදිය 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 විශාල ප්‍රමාණයක දියකර පිනිදිය විශාල ප්‍රමාණයක දියකර 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 සිසිල් ජලය වරහන ඇතුළේ ලියාගන්න හිම ජලය කියලා සිසිල් ජලය හිම ජලය සමග සමග ඉසිමින් 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 ලූණු ලූණු තර කන ලූණු බොම්බයි ලූණු ලූණු වැව්වද ලූණු වැව්වද ලූණු වැව්වද එම ලූණු වල වෙනසක් හෝ වෙනසක් හෝ එම ලූණු වල වෙනසක් හෝ ලූණු වල ගුණයන්ගේ වෙනසක් ලූණු වල ගුණයන්ගේ වෙනසක් එම ලූණු වල වෙනසක් හෝ ලූණු වල ගුණයන්ගේ වෙනසක් හෝ ගුණයන්ගේ වෙනසක් හෝ ඇති නොවේ ඇති නොවේ ඇති නොවේ අසත්පුරුෂයාගේ හදවතද අසත්පුරුෂයාගේ හදවතද අසත්පුරුෂයාගේ හදවතද අසත්පුරුෂයාගේ හදවතද එසේය අසත්පුරුෂයාගේ හදවතද එසේය අසත්පුරුෂයාගේ හදවතද එසේය අසත්පුරුෂයාගේ හදවතද එසේය එය සත්පුරුෂ හදවතක් බවට එය සත්පුරුෂ හදවතක් බවට එය සත්පුරුෂ හදවතක් බවට පත් කරන්නට යාම එය සත්පුරුෂ හදවතක් බවට පත් කරන්නට යාම පත් කරන්නට යාම පත් කරන්නට යාම පත් කරන්නට යාම පෙරකී ලෙස පෙරකී ලෙස පෙරකී ලෙස පෙරකී ලෙස ලුහුණු වැවීමට පෙරකී ලෙස ලුහුණු වැවීමට සමානය පෙරකී ලෙස ලුහුණු වැවීමට සමානය ලුහුණු වැවීමට සමානය හොඳයි අපි 14 වෙනි කවිය ඉවර කරා අපි 14 වෙනි කවිය සාර්ථකව ඉවර කරා දැන් තියෙන්නේ 15
දැන් තියෙන 15. දැන් තියෙන 15. එතකොට ළමයි මේ මම මේ වීඩියෝ එක මෙහෙම කරලා මේක මේ YouTube අප්ලෝඩ් කරනවා. මේක YouTube අප්ලෝඩ් කරනවා. එතකොට මේ ඔයගොල්ලෝ ඒක බලාගෙන හදාගන්න. ලයිව් කරන්න බැරි වෙච්ච නිසා තමයි මේ රෙකෝඩින් කරන්නේ. ඉතින් රෙකෝඩින් එක ඔයගොල්ලන්ට YouTube එකට දාලා මම ලින්ක් එක එවන්නම්. මේ එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලාගන්න. පාඩම් මගහැරීමක්වත් එහෙම ප්‍රශ්නයක් මිස් වීමක් වෙන්නේ නැහැ. හරිනේ? හරි. අපි යන් වැඩි කතා නැතුව අපේ 15 වෙනි කවියට. මෙතනින් පස්සේ තව කවි 5යි තියෙන්නේ. කවි 5න් මේ ලොකු පාඩමක් ඉවරයි. ඊළඟට අපිට තුම්මන් හන්දියේ ඩිරෙක්ට් පටන් ගන්න පුළුවන් ටික විශේෂ මේව එකක්. මේ අපි ඒකත් ලස්සනට කරගෙන යමු. මේ පහළව හරි ඔව් 15 පටන් ගමු. එතන අපි මේ විදිහට කරගෙන ගිහිල්ලා තුම්මන් හන්දිය පටන් අරන් මේ මාසේ විශේෂ වැඩක් තියෙනවා. ඊයේ මම 11 හවසට ළමයින්ට මේ කිව්වා. ඒ වුණාට අර ඊයේ කාලකන්ණි ගමන මොකක්ද දන්නේ නැහැ වෙලා අර ලයිව් යන්න බැරි වුණා. ලයිව් යන ගමන් ඉඳි තමයි ප්‍රශ්නේ උනේ. දැන් අද ඔයගොල්ලන්ටත් කියන ඉස්සරහට දැනුවත් කිරීමක් කරනවා. මේ සාහිත්‍ය මාසේ පොඩි විශේෂ වැඩපිළිවෙලක් කරන්න කියලා හිතුවා. සාහිත්‍ය රසාස්වාදයේ ක්ලාස් එකක් මේක. ඉතින් පොඩ්ඩක් තියෙන්නේ බෑනේ සාහිත්‍ය මාසේ අපි සාහිත්‍ය වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්න. ඉතින් ළමයි වෙනුවෙන් කවි තරගයක් සංවිධානය කරන්න කියලා තමයි මගේ අදහස. මේ බලමු. ඒක මම ඉස්සරහට හරියට ප්ලෑන් ටික ගහලා කවි තරගයක් විතරක් නෙමෙයි සාහිත්‍ය ගැන දන්න ප්‍රවීණයෝ දෙතුන් දෙනෙක් ගෙන්නලා පොඩි Zoom මීටිමක් වගේ එකක් කරලා මේ සාහිත්‍ය ගැන පොඩි සාකච්ඡාවක් සංවිධානය කරන වැඩකුත් මගේ ඔළුවේ තියෙනවා. මේ ඉතින් එහෙම කරමු. මේ ඒක මම හරියටම බලලා ඔක්කොම ප්ලෑන් කරලා ප්ලෑන් ටික ගහලා ඒ ඔක්කොම හරි ගියාම ඕගොල්ලන්ට දැනුම් දීමක් කරන්න අනිවාර්යයෙන්ම මේ සාහිත්‍ය මාස ඇතුලේ ඒ ටික කරන්න මගේ ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් එකතු වෙලා අපි මේ වැඩ ටික කරමු. මම ඔයගොල්ලන්ට දැනුම් දීමක් කරන්නම් ඉස්සරහට ගෲප් වලදී. ඒවටත් ලෑස්ති වෙලා ඉන්න. කවිලියන් දක්ෂයිනේ. කවිලියන් දක්ෂයි ඉන්නවනේ. ඉන්නවනේ. ඒ කට්ටිය කවි ටික ලෑස්ති කරලා තියාගන්න. මේ හොඳම කවි ටික තෝරලා තියාගන්න. කවි තරඟෙට දාන්න. ඉතින් මේක මේ හැමෝටම විවෘත තරඟයක් නෙමෙයි. ඒ කියන්නේ හැමෝටම විවෘතයි. හැබැයි අපි වයස් කාණ්ඩයක් දෙනවා. 10 11 වසරවල සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂයක් විදියට හදාරන ළමයින්ට තමයි අපි මේ තරඟේ පවත්වන්නේ. 10 11 වසරවල සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂයක් විදියට හදාරන ළමයින් තමයි මේ ක්ලාස් එක කරන්න. මේ ක්ලාස් එක නෙමෙයි මේ තරඟේ තියන්න මගේ අදහස් තියෙන්නේ. එතකොට අර ඕපන්ලි කරන අර මේ සාහිත්‍ය මේ ගැන පොඩි වැඩමිළුවක් වගේ වැඩමිළුවක් කියන්නේ දේශනා ටිකක් කරන්න අදහසක් තියෙන Zoom එකක් දාලා. ඒකට ඒක නම් හැමෝටම ඕන කෙනෙක්ට එන්න පුළුවන් වෙන විදිහට තමයි කරන්න අදහස තියෙන්නේ. අපි බලමු ඉතින් ඒක. එහෙම කරන්න. හරියට ඔයගලන්ට දැනුම් දීමක් කරන්නම්. හරි. එතකොට මේ 15 වෙනි කවිය පටන් ගමු. හරි ලස්සන කවියක් මේකත් මම කියවන්නම්. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැත. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැත. නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැත. ඊළඟට තියෙනවා වෙසෙස් සිනිඳු මුව රදබර සහස්පත. වෙසෙස් සිනිඳු මුව රදබර සහස්පත. කොරොස් නලින් යුතු වෙයි කටු පෙලිනි යුත. වෙසෙස් සිනිඳු මුව රදබර සහස්පත. කොරොස් නලින් යුතු වෙයි කටු පෙලිනි යුත. ආයෙ පාරක් මම කියවනවා. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැත. වෙසෙස් සිනිඳු මුව රදබර සහස්පත. කොරොස් නලින් යුතු වෙයි කටු පෙලිනි යුත. කොරොස් නලින් යුතු වෙයි කටු පෙලිනි යුත. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. නිදොස් කෙනෙකු මෙදියත උපදින්නේ නැත. වෙසෙස් සිනිඳු මුව රදබර සහස්පත. කොරොස් නලින් යුතු වෙයි කටු පෙලිනි යුත. මේක කියෝගෙන යද්දි අපිට තේරෙනවනේ නිකන් තැන් තැන් වල මේ මොනවද දෙයනේ මේ කියන්නේ. මේ මොනවද මේ කියන්නේ? මේ කොරොස් නලින් කියනවා මුව රදබර කියනවා මොනවද මේ? බය වෙන්න එපා. අරුත් පැහැදිලි කිරීම හැමදේම තියෙනවා. අපි මෙදියත කියන්නේ මේ ලෝකේ. මෙදියත මේ අපි කියවනේ දිනේත උදාවත සිය කිරණින් මහරු මෙදියත දිවා බිහිදුරු ඒ ඝන අඳුරු සිරිමත රජතුමක දුටු පමණින් සොඳුරු ඇතුළත පිටත දිවරෑ හැරේ දුක දුරු කියලා එහෙම අපි කියවනේ. මතක ඇති කියලා හිතනවා. මේව මට නෙමෙයි මතක තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ. කවි පාඩම් තියෙන්න ඕනේ. විචාර ලියන්න ඕගොල්ලෝ. විභාගෙට ලියන්න යන්නේ ඕගොල්ලෝ. කවියක් ආවොත් ඒක හිස්තන් සම්පූර්ණ කරන්න යන්නේ ඕගොල්ලෝ. මිසක්
මම නෙමෙයි. ගුරුවරයාට පාඩම් තිබිලා වැඩක් නැහැ. ගුරුවරයාට පාඩම් තිබ්බයි කියලා කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒක ළමයින්ට පාඩම් තියනවද නැද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඇයි ඒ? විභාග ලියන්න මන් නෙමෙයිනේ. එච්චරයි. සරලයි. හරි. එතකොට මෙදියත කියන්නේ මේ ලෝකේ මෙදියත මේ ලෝකයේ මුවරඳ බර. මුවරඳ බර කියන්නේ මල් පැණියෙන් බර. මුවරඳ බර කියන්නේ මල් පැණියෙන් බර. ඒ කියන්නේ මල් පැණි හොදලා තියෙනවා මල් පැණි හින්දම් බර වෙලා. මල් පැණියෙන් බර. කොරස් නලින් ගොර හැඩි දණ්ඩකින්. කොරස් නලින් ගොර හැඩි දණ්ඩකින්. වෙසෙස් වෙසෙස් කියන්නේ විශිෂ්ට වූ කියන එක. වෙසෙස් කියන්නේ විශිෂ්ට වූ කියන එක. සහස්පත සහස්පත කියන්නේ නෙළුම් මල කියන එකට. සහස්පත නෙළුම් මල. නෙළුම් මල. සහස්පත නෙළුම් මල. හරිනේ? ඔක්කොම ටික හරි එහෙනම්. මම ආයෙමත් කියනවා මෙදියති කියන්නේ මේ ලෝකයේ මුවරද බර කියන්නේ මල් පැණියෙන් බර. කොරස් නලින් කියන්නේ දොර හැඩි දණ්ඩකින්. වෙසෙස් කියන්නේ විශිෂ්ට වූ. වෙසෙසින් වෙසෙස් විශිෂ්ට වූ. සහස්පත නෙළුම් මල. අදහස තියෙනවා අදහසත් කියවමු. අදහසත් කියවලා අපි පදෙන් පදයට යමු. අදහස මෙහෙමයි. මිනිසා තුල යහපත් ගුණ මෙන්ම අයහපත් ගුණ දැත්තේ. ඇත්තනේ. ඇත්ත කතාව. මිනිසා තුල යහපත් ගුණ මෙන්ම අයහපත් ගුණ දැත්තේය. දොස් නැති පුද්ගලයෙකු මෙලොව උපදින්නේ නැත. විශේෂයෙන්ම මොලොක් වූ මල් පැණියෙන් බර වූ නෙළුම් මල. විශේෂයෙන්ම මොලොක් වූ මල් පැණියෙන් බර වූ නෙළුම් මල කටු සහිත ගොර සැඩි දණ්ඩකින් යුක්ත වෙයි. කටු සහිත ගොර සැඩි දණ්ඩකින් යුක්ත වෙයි. නෙළුම් මල. ඒත් මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. මේ නෙළුම් මලේ දණ්ඩ එහෙම කටු තියෙන ගොර හැඩි දණ්ඩක්ද නෙළුම් මලට තියෙන්නේ? මට මතක හිටින්න එහෙම දණ්ඩක් නෙමෙයි තියෙන්නේ. නෙළුම් මලේ එහෙම කටු තියෙන දණ්ඩක් තියෙනවා. කටු තියෙනවද නෙළුම් මලේ දණ්ඩේ? ගොර හැඩි දණ්ඩක්. ඒක එහෙම වෙන්නේ නැති මේ මට නිකන් මතක් වෙන්නේ මම නෙළුම් මලක් ගල්වල එහෙම සෑහෙන කල්. එතකොට මට මතක හිටියේ එහෙම නෙළුම් මලේ දණ්ඩේ කටු තිබ්බ කියලා මට මතකයක් නෑ. ඒත් අපි තිබ්බා කියලා ගමු මේකේ එහෙම තියෙන නිසා. හරි එතකොට විශේෂයෙන්ම මොලොක් වූ මල් පැණියෙන් බර වූ නෙළුම් මල කටු සහිත කොර සැටි දණ්ඩකින් යුතු වේ. අපි එමු දැන් පදෙන් පදයට එන ගමන. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මේ මිනිස්සුන්ගේ හැම මිනිහෙක්ම ගත්තාම මේ මිනිස්සුන්ගේ හොඳ ගුණ තියෙනවා. හොඳ යහපත් ගුණාංග තියෙනවා. ඇත්ත හොඳ යහපත් ගුණාංග තියෙන මිනිස්සු අපි හැමෝම. හැබැයි මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. හැබැයි මිනිස්සුන්ට හොඳ යහපත් ගුණාංග තිබ්බට යහපත් ගුණාංග විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ තියෙන්නේ. නුගුණ ඇත. ඒ යහපත් ගුණාංග තියෙනවා වගේම තමයි මිනිස්සෙක් නෑ. මේ මිනිහා ඇතුලේ නරකක් තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳ තියෙන තැනක නරකක් තියෙන්න ඕනෙමයි. හොඳ නරක කියන්නේ නිකන් එකම කාසිය දෙපැත්ත වගේ. හරි හොඳක් නැත්තම් නරකට පැවැත්මක් නැහැ. නරක නැත්තම් හොඳට පැවැත්මක් නැහැ. ඒක ඇත්ත කතාව. මොකද නරකක් තියෙන නිසානේ අපි හොඳ කියන්නේ මොකක්ද කියන එක දන්නේ. හොඳක් තියෙන නිසානේ අපි නරක කියන්නේ මොකක්ද කියන එක දන්නේ. කෙටිම කියන්නේ දොච්චර දුර යන්න ඕනේ නැහැ. දුකක් තියෙන නිසානේ අපි සතුට කියන්නේ මොකක්ද කියන එක දන්නේ. සතුටක් තියෙන නිසානේ අපි දුක කියන්නේ මොකක්ද කියන එක දන්නේ. නේ. එහෙම තව කියන්නද? තව ඔච්චර ඕනේ නැහැ. අපි තව සරලෙමුකෝ. මෙහෙම සරලවම ගමු. කවදා හරි මැරෙන්න නිසානේ අපි ජීවත් වෙනවා කියන එක දන්නේ. ජීවත් වෙන්න නිසානේ අපි මැරෙනවා කියන එක දන්නේ. හරිනේ? තේරුණේ නැද්ද? තේරුණ නැත්තම් කවන්නේ නැහැ. මටත් තේරුන්නේ නැහැ. හරි. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මිනිස්සට සොඳුරු ගුණ සහ නුගුණ ඇත. මේ මිනිස්සුන්ට හොඳ යහපත් ගුණාංග යහපත් මේ සොඳුරු ගුණක් තියෙනවා. ඒත් එක්කම නුගුණක් තියෙනවා. හොඳේ නුගුණක් තියෙනවා. නුගුණ නැත්තේ නෑ. නිදොස් කෙනෙකු මෙදියට උපදින්නේ නැත. මේ ලෝකේ උපදින්නේ නැහැ යකෝ නිදොස් කෙනෙක්. ඒ කියන්නේ දොස් නැති, නුගුණ නැති, නරක නැති, සුද්ධ පවිත්‍ර කෙනෙක් මිනිස්සු නෑ මේ ලෝකේ. එහෙම එවුන් ඉපදින්නේ නෑ. එහෙම එවුන් ඕනෙත් නෑ. සුද්ධ පවිත්‍ර මිනිස්සු මේ ලෝකේ නෑ. නිදොස් කෙනෙකු මෙදියට උපදින්නේ නැත. හැම දෙයක්ම හොඳ හරියට තියෙන කිසිම නරකක් නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත. ඒක මොන වගේද කියලා කියනවා. වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත. විශේෂයෙන්ම එහෙම නැත්නම් වෙසෙස් විශිෂ්ට වූ කියලා ගමුකෝ. විශිෂ්ට වූ සිනිඳු මුවරද බර සහස්පත. සිනිඳු මල්පෙති තියෙන සිනිඳු මේ වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත. සිනිඳු මල්පෙති තියෙන ඒත් එකම මල් පැණියෙන් බර. සිනිඳු මල්පෙති සිනිඳු මොලොක් මල්පෙති තියෙන මල් පැණියෙන් බර වෙච්ච සහස්පත. සහස්පත කියන්නේ සියපත කියන එක නෙළුම් මල කියන එකට. එතකොට මේ වෙසෙස් විශිෂ්ට වූ සිනිඳු මල්පෙති තියෙන මල් පැණියෙන් බර වෙච්ච නෙළුම් මල කොරස් නලින් යුතු ඒ කටු පෙලින යුත. හරි නෙළුම් මලේ පෙති මොලොක් තමයි. හරි සිනිඳුයි තමයි. හැබැයි මල් පැණිත් තියෙනවා තමයි. හැබැයි
කොරස් නලින් යුතු ඒ කටු පෙළින් යුත ඒ නෙළුම් මලටත් තියෙනවා මොකක්ද දණ්ඩක් නෙළුම් දණ්ඩ ඒ දණ්ඩ ගොරහැඩි කටු තියෙන දණ්ඩක් ඒ වගේ තමයි මිනිස්සුත් මොන වගේද මිනිස්සුත් ඉන්නවා මිනිසුන්ගේ හොඳ තියෙනවා ඇත්ත සෑහෙන හොඳ තියෙන්න පුළුවන් හැබැයි නුගුණක් තියෙනවා නුගුණ නැති නරක නැති මිනිහෙක් මේ ලෝකේ නෑ නිදොස් කෙනෙකු මෙදියට උපදින්නේ නැත එහෙම නුගුණ නැති නිදොස් කෙනෙක් දෝෂ නැති කිසිම අඩුපාඩුවක් නැති හැම අතින්ම හොඳ කෙනෙක් නිදොස් කෙනෙකු මෙදියට උපදින්නේ නැත එහෙමයි උපදින්නේ නැහැ අපි හැමෝගෙම හොඳක් තියෙනවා නරකක් තියෙනවා මොන වගේද නෙළුම් මල ගන්නවා අපි නෙළුම් මල සිනිඳුයි පෙතිත් සිනිඳුයි හැමදේම සිනිඳුයි නේ නෙළුම් මලේ හැමදේම සිනිඳුයි ඒත් එක්කම මල් පැණිත් තියෙනවා බර වෙලා හැබැයි කටු මොකද්ද මේ නෙළුම් මලේ දණ්ඩ මොන වගේද දණ්ඩ කටු වලින් පිරිච්ච ගොරහැඩි දණ්ඩා කටු වලින් පිරිච්ච ගොරහැඩි දණ්ඩා එහෙම තමයි කෙල්ලොත් එහෙමනේ කෙල්ලොත් ඉන්නවා අනේ හරි ලස්සනයි හරි හොඳයි සුකුමාලයි වගේ හරි සිනිඳු මේ සොෆ්ට් විදියට පේන එහෙම කට්ටිය වගේ තමයි ඉන්නේ ඒත් එහෙම තමයි පේන්නේ ඒත් කොල්ල වුණාම කොල්ල දැනගන්න ඕනේ මොකද්ද මෙන්න මේක තමයි මිනිස්සුන්ට සොඳුරු ගුණ සහ නුගුණ නැත නිදොස් කෙනෙකු මෙදියට උපදින්නේ නැත කියන එක. ඒ කියන්නේ යාට එහෙම සුකුමාර හරි සොෆ්ට් හරි මෘදු පැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම පැත්තක් තියෙනවා කියන්නේ මතක තියාගන්න ඊට වඩා දස ගුණයකින් භයානක වෙන අඳුරු පැත්තක් කෙල්ලන්ට තියෙනවා. කොල්ල තන්නේ නැති වුණාට. හරිද? ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් දාන්න අපේ අංක 15. අංක 15 කියලා දාලා. ලියන්න පටන් ගන්න. ලියන්න පටන් ගන්න. මිනිසුන් හට සොඳුරු යහපත් ගුණාංග මිනිසුන් හට සොඳුරු යහපත් ගුණාංග පවතින්නාක් මෙන්ම සොඳුරු යහපත් ගුණාංග පවතින්නාක් මෙන්ම අයහපත් ගති ගුණද පවතී අයහපත් ගති ගුණද පවතී සෑම අතින්ම නිර්දෝෂී වූ පරිපූර්ණ වූ අය මෙලොව නූපදිති මෙලොව නූපදිති ඒ කෙසේ දෙයක් විශේෂයෙන්ම මොලොක්කු මල් පැණියෙන් බර වූ නෙළුම් මල කටු සහිත ගොරහැඩි දණ්ඩකින් සමන්විත වන්නාක් මෙනි හරි එහෙම වැඩි කතා නැතුව අපි 16ට යන්
අපිට අද මේ 20ම ඉවර කරන්න තියෙනවා. එතකොට මේ පාඩම ඉවරයි. එහෙම අපි 16 පටන් ගමු. එහෙම 16ට එනවා. එහෙම 16ට එනවා. එහෙම අපි 16ට එනවා. 16 කියමු. මං කියනවා අහන් ඉන්න ඕනේ. ඔන්න දැන් අහන් ඉන්න ඕනේ. හරි මේක ගොඩක් ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ සුභාෂිතය ගැන මේ වෙනකන් අහලා තියෙන්න පුළුවන්, අහලා නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ අලගිය වන්න මොකෙටතුමා ගැන අහලා තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. සීතාවගේ උගේ ගැන අහලා තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. හරිද? ඒව ගැන අහලා තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒත් මේ කවිය ඔයගොල්ලෝ අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. අහන්න. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. ගොඩින් නැව දියෙන් රතේද නොයනු ඇත. ගොඩින් නැව දියෙන් රතේද නොයනු ඇත. තව අරක් කියවනවා වන්නෝ. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. නොමින් සුවඳ ලදුවත් අද ගිම් සැපත. ගොඩින් නැව දියෙන් රතේද නොයනු ඇත. ගොඩින් නැව දියෙන් රතේද නොයනු ඇත. මේක හරි සරලයි, පැහැදිලි, අපිට තේරෙනවා. ඒත් එක්ක මේක ගොඩක් ප්‍රසිද්ධයි. ඕගොල්ලෝ මීට කලින් මේක අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. අහලා ඇතිනේ? අහලා තියෙනවනේ? අහලා තියෙනවා. හරි. එතකොට මේකෙත් නිකන් අපිට චුට්ටක් අවුල් යන වගේ වචන වැඩි නැහැ. තේරුම් ගන්න පුළුවන්. ඒ දීලා තියෙනවනේ මේගොල්ලෝ. අපි ඒ ටික බලාගෙන යන්කෝ ඉක්මනට. සමත කියන්නේ දක්ෂ. තද ගිම් සැපත කිව්වා මේක පොඩ්ඩක් අවුල්. නොමින් සුළඟ ලදුවත්. නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත. මොකද තද ගිම් සැපතක් ගැන කියන්නේ? තද ගිම් සැපත. ඒ කියන්නේ තද ගිම් කියලා සැපක් ගන්නවද? එහෙමද? සැපක් ගන්න ඕනේ තද ගිම් කියලා. එහෙමද? තද වෙලා සැපක් ගන්න ඕනේද? නැහැ. තද ගිම් සැපත. තද ගිම් සැපත කියලා කියන්නේ දැඩි ග්‍රීෂ්ම සම්පත්තිය. දැඩි ග්‍රීෂ්ම සම්පත්තිය කියන්නේ දැඩි ග්‍රීෂ්ම කාලේ. කියන්නේ ඔය වැස්ස වහින්න නැතුව උෂ්ණත්වය වැඩි වෙලා දැඩි ග්‍රීෂ්ම කාලේ. දැඩි ග්‍රීෂ්ම සම්පත්තිය. නොමින් කියන්නේ අප්‍රමාණ ලෙස. නොමින් කියලා කියන්නේ අප්‍රමාණ ලෙස. දැන් අපි එමු දිගටම අදහසට එමු. අදහසට ඇවිල්ලා කියවල ඊට පස්සේ පදෙන් පදයට එමු. අදහසට එනවා. අදහසට එන්න. ලෝකෙහි එක් තැනැත්තෙක් එක දෙයකට දක්ෂ වෙයි. ලෝකෙහි එක් තැනැත්තෙක් එක දෙයකට දක්ෂ වෙයි. අනෙක් තැනැත්තෙක් වෙනත් දෙයකට දක්ෂ වෙයි. බොහෝ සෙයින් සුළං හැමුවත් ඊතා තද ග්‍රීෂ්මයක් ඇතිවත්. බොහෝ සෙයින් සුළං හැමුවත් ඊතා තද ග්‍රීෂ්මයක් ඇතිවත්. නැව ගොඩබිමෙන්වත් රතේ ජලයෙන්වත් නොයයි. රතේ ජලයෙන්වත් නොයයි. හරි. දැන් අපිට පුළුවන් පදෙන් පදයට එන්න. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. මේ ලෝකේ ඉන්න හැම කෙනාම හැම මිනිහෙක්ම මොකක් හරි දෙයකට දක්ෂයි. ඒගොල්ලෝ එහෙම එක දෙයකට දක්ෂ වෙන්න ඕනේ කියලා නෑ. මොකක් හරි දෙයකට දක්ෂයි. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. ලෝකේ ඉන්න කට්ටියගෙන් හැම කෙනෙක්ම මොකක් හෝ දෙයකට දක්ෂයි. මොකක් හෝ දෙයකට දක්ෂයි. වෙනින් අනෙක් දෙයකට අනෙක්ෙක් සමත. ඉතින් ඒ මිනිහා දක්ෂයකටම නෙමෙයි මේ ලෝකේ ඉන්න වෙන මිනිහෙක් දක්ෂ වෙන්නේ. ඒ මනුස්සයා දක්ෂ වෙන්නේ වෙන දෙයකට. ඒ මනුස්සයා දක්ෂ දෙයට. ඉතින් මේ ලෝකේ ඉන්න මිනිස්සු දක්ෂ වෙන්නේ. ඒගොල්ලෝ මිනිස්සු දක්ෂ වෙන දේවල් සමාන නෑ. මිනිස්සු කොහොමද දක්ෂ වෙන්නේ? ඒ මිනිස්සු දක්ෂ වෙන්නේ එක දේවල් වලට. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. ඒක ඇත්තනේ. මේ ලෝකෙදී අපි හැමෝම එක වගේ නෑනේ. අපි හැමෝම එක වගේ. අපි එකම කොපිස් නෑ. ඔයා වෙන කෙනෙක්, මම වෙන කෙනෙක්. ඔයා හිතන්නේ එක විදියකට, මම හිතන්නේ එක විදියකට. අපි වැඩ කරන විදි දෙකක් නේ. අපි වැඩ කරන විදි දෙකක්. ඉතින් ඇත්තනේ ඒක ඇත්ත. ඉතින් අපි හැමෝම දක්ෂ වෙන්නේ එකම දේවල් වලට නෙමෙයි. ඒක තේරුම් ගන්න බැරි වෙච්ච එක තමයි අපිට වෙච්ච ලොකුම වැරද්ද. අපේ අධ්‍යාපනය ඇතුළේ නම් බලන්න අපි හැමතිස්සෙම හැමෝටම එකම සිලබස් එකක් හදලා උඹලා හැමෝම මේක ඉගෙන ගනින්, මේක ඉගෙන ගත්තේ උන් තමයි දක්ෂ, මේකේ පළවෙනිය තමයි දක්ෂ කීක කෑ ගහනවා. ඒත් ඒක හරිම ක්‍රමයේද? නෑ, ඒක හරිම ක්‍රමේ නෙමෙයි ළමයි. ඇයි? එතන ඉන්න පුළුවන් සමහර විට ඉගෙන ගන්න ඔය ගණන් හදන ඒවට දක්ෂ නැහැ. ඒත් වඩු වැඩට වගේ දක්ෂ කෙනෙක්. ඒ වගේ මොකක් හරි නව නිර්මාණ බිහි කරන්න ඔය වගේ දේවල් වලට දක්ෂ අය එතන ඉන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දී ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. ඉතින් අරගොල්ලෝ මේ දැන් මේ විෂය ඉගෙන ගන්න දක්ෂ නැහැ. විෂය ඉගෙන ගන්න එක්කෙනෙක් දක්ෂ වෙන්නේ නැති. දෙන්නෙක් දක්ෂ වෙන්නේ නැති. නැත්නම් කට්ටියක් දක්ෂ වෙන්නේ නැති. ඒත් තව කට්ටිය ඉන්නවා. ඒවට නෙමෙයි ඒගොල්ලන්ගේ දක්ෂතාව තියෙන වෙන දේවල් වලට. ඉතින් අපි මේ මිනිස්සුක මෙතෙන්දි මයින්නවා නම් මේ විදියට. ඒක හරි අසාධාරණයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ සාධාරණයි. ජීවිතේ සාධාරණත් නැහැ. ඒ නිසා අපිට ඒවට හුරු වෙන්න වෙනවා. ඒ දේවල් දරාගෙන ඉස්සරහට යන්න වෙනවා. ඒක ඇත්තම ගත්තොත් අපිට එහෙම මිනිස්සුන්ගම ඉන්න බෑ. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත. වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත. ඒ කියන්නේ සරලව මෙච්චරයි. ඔයා දක්ෂ දෙයට නෙමෙයි මම දක්ෂ දෙයට නෙමෙයි ඔයා දක්ෂ.
සමහර විට අපි දෙන්නම එකම දේවල් වලට දක්ෂ වෙන්න පුළුවන්. ගොඩාක් කලාතුරකින් වගේ සමහර විට වෙන්න පුළුවන්. ඒත් මම දක්ෂ දෙයක් නෙමෙයි. ඔයා දක්ෂ, ඔයා දක්ෂ දෙයක් නෙමෙයි. මම දක්ෂ. ඒකෙන් කියන්නේ මේකයි. අපි හැමෝම දක්ෂ එක එක දේවල් වලට. ඊළඟට නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. ගොඩින් නැවදියෙන් රතේද නොයනු ඇත. ඉතින් මේ මහා ලොකු ග්‍රීස්මයක් ආව කියලා ලොකු ග්‍රීස්මයක් එනවා. වතුර ඔක්කොම හින්දා. නැව යනවාද මහා පාරේ? අනේ ග්‍රීස්මනේ වතුර නැණි කියලා නැවක් මහා පාරේ යනවාද? නෑනේ. නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. ඒත් එක්ක මොකද වෙන්නේ? ඒත් එක්කම මේ හුළඟ හොඳට හුළඟ තියනවා කියලා අපි මේ හුළඟෙන් සාමාන්‍ය රුවල් නැව් එහෙම යනවනේ. මොකක් හරි කාර් එකක් හරි අරන් ගිහලා දානවා වතුරට හුළඟ තියනවා යන්න කියලා. යනවද? කාර් එකක් යනවද වතුරේ? නෑ යන්නේ නෑ. නොමින් සුළඟ ලදුවත් අද ගිම් සැපත. ගොඩින් නැවදියෙන් රතේද නොයනු ඇත. ඉතින් අතෙන්දී අර අපිට ගලප ගන්න නෑ. මොකද නැව හදලා තියෙන්නේ මුහුද යන්න. වතුර යන්න. කාර් එක හදලා තියෙන්නේ ගොඩ බිමේ යන්න. ඉතින් අරුන් දෙන්නට කොච්චර මොනවා කියලා මේ කාර් එක වතුරට දාලා අනේ ඵලයන් ගියොත් තව දිරුම් කියලා කියන එක වැඩක් තියෙනවද? ඒක ප්‍රැක්ටිකල්ද? ප්‍රැක්ටිකල් නෑ. ඒක හදලා තියෙන්නේ ගොඩ බිමේ යන්න මිස වතුර යන්න නෙමෙයි. නැවත් එහෙමයි. නැව හදලා තියෙන්නේ වතුර යන්න මිසක් ගොඩ බිමේ යන්න නෙමෙයි. ඉතින් මේක අපේ අධ්‍යාපන ක්‍රමයට ලංකාවට ඒ වගේම ලෝකෙටම දියුණු වෙන්න. නැත්නම් ලෝකෙටම ඉස්සරහට යන්න හොඳටම ගුරු කරගන්න පුළුවන් කවියක්. හරි ලස්සන කතාවක් කියන්නේ. අපි ඉස්සරහට යන්න ඕනේ, අපි වැඩ කරන්න ඕනේ. අපි දක්ෂ ශේෂ්ත්‍රයන් වලින්. දක්ෂතාවයටත් වඩා වටින දෙයක් තියෙනවද? ඔව්. මොකද්ද? ආදරේ. අපි ආදරේ දේවල් වලින් තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ගොඩාක් වෙලාවට අපි ආදරය කරන්නේත් අපි දක්ෂ දේවල් වලට. ඒක තමයි ඇත්ත. හැම වෙලාවෙම මේක එහෙම නොවෙන්න පුළුවන්. ඒත් ගොඩාක් වෙලාවට එහෙමයි. ඉතින් එහෙනම් ඒකත් පැහැදිලි කරා. මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති එකෙන් කියන්නේ මොකක්ද කියලා. අපි කරන්නේ මොකද්ද? ටීචර්ලයි අම්මලයි හැමෝම එකතුලා අධ්‍යාපන සිස්ටම් එකක් හදලා හැමෝටම හැම කාටම කියනවා දූපන් මේ පාරේ දූපන් ට්‍රැක් එකේ දූපන් කියලා. ඒ ට්‍රැක් එකේ දුවන්න පුළුවන් කා දුවනවා. හරි. ඒ ට්‍රැක් එකේ දුවන්න පුළුවන් කා දුවනවා. ඒ ට්‍රැක් එකේ දුවන්න බැරි වෙන එක එතින්දි පරාද වෙනවා. ඒත් වෙන ට්‍රැක් එකකට දැම්මොත් උන්ව ඒ ට්‍රැක් එකේ දුවන්න නැතුව වෙන මොකක් හරි මේකක් දුවන්න කියලා දැම්මොත් උන්ට උන් සෙට් එක මරා වෙන ට්‍රැක් එකක වෙන මොකක් හරි තරගයකට දානවා. මේක දුවන තරගයක් නේ අපි පොල් ගහන්න නැගලා පොල් කාඩෙන් තරගයක් තියෙනවා. එතෙන්දී අර දූපිකා පරාද වෙලා යා අන්තිමය වෙලා අර අන්තිමය වෙච්ච එක පළවෙනි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි ඒකේ හැටි. ඔයගලන්ට තේරෙන්නේ නැති මේ කවියෙන් කියන දේ දාගන්න. අපේ 16 වෙනි කවිය. 16 වෙනි කවිය 16 අංක 16 දාලා ලියන්න පටන් ගන්න. කමෝන් ළමයි අපි මේක කරන්න ඕනේ. ඉක්මනට 16 ලියන්න. 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 ලෝකයේ උපදින සෑම කෙනෙකුම කිසියම් හෝ දෙයකට දක්ෂ වේ. ලෝකයේ උපදින සෑම කෙනෙක්ම කිසියම් හෝ දෙයකට දක්ෂ වේ. කිසියම් හෝ දෙයකට දක්ෂ වේ. කිසියම් හෝ දෙයකට දක්ෂ වේ. වෙනත් තැනැත්තෙක් වෙනත් දෙයකට දක්ෂ වෙයි. වෙනත් තැනැත්තෙක් වෙනත් දෙයකට දක්ෂ වෙයි. වෙනත් දෙයකට දක්ෂ වෙයි. අපි සියල්ලෝම දක්ෂ වන්නේ පොදු විෂයකදී නොවේ. අපගේ දක්ෂතා විවිධය. එකිනෙකාගෙන් වෙනස්ය. ඒ කෙසේ දෙයක් ඉතා දැඩි
ග්‍රීෂ්මයක් ඇති වී ඉතා දැඩි ග්‍රීෂ්මයක් ඇති වී ඉතා දැඩි ග්‍රීෂ්මයක් ඇති වී ජලය සියල්ලම හිඳුණු පසුවද ජලය සියල්ලම හිඳුණු පසුවද ජලය සියල්ලම හිඳුණු පසුවද නැවක් ගොඩබිමෙන් නැවක් ගොඩබිමෙන් නැවක් ගොඩබිමෙන් නොයන්නාක් මෙන්හා නැවක් ගොඩබිමෙන් නොයන්නාක් මෙන්හා නැවක් ගොඩබිමෙන් නොයන්නාක් මෙන්හා මැනවින් සුළඟ ලැබුණු පමණින් මැනවින් සුළඟ ලැබුණු පමණින් මැනවින් සුළඟ ලැබුණු පමණින් රථයක් දියෙන් නොයන්නාක් මෙනි මැනවින් සුළඟ ලැබුණු පමණින් රථයක් දියෙන් නොයන්නාක් මෙනි නොයන්නාක් මෙනි. හරි ළමයි අපි අපේ 16 වෙනි කවිය ඉවර කරේ. එන්න ඉක්මනට දුවගෙන 17ට. අංක 17. අංක 17 කියන්නේ මට මගේ ජීවිතය අමතක කරන්න බැරි කවියක්. අංක 17 කවිය මට මගේ ජීවිතය අමතක කරන්න බැරි අමතක වෙන්නේ නැති කවියක්. ඔන්න මං කියවනවා. හොඳට අහන් ඉන්න. වෙයි අහන් ඉන්න ඕනේ දැන්. හා. අහන් ඉන්න. නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල. නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල. උතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල. උතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල. විනම්මෙ මට මහ බඹු පදවි යම් කල. විනම්මෙ මට මහ බඹු පදවි යම් කල. තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල. තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල. ආය පාරක් කියවන්නද? හරි ආය පාරක් කියවන්න. නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල. උතුම් මුව නැබෙහි තැබි බඹ නැන විකල. විනම්මෙ මට මහ බඹු පදවි යම් කල. තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල. තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල. ඉතින් මේකත් අපිට සමහර තැන් තේරෙන්නේ නොහිම් කියන එකේ තේරුම ඕ වගේනේ. චුට්ටක් තේරුම අපිට සමහර තැන් වල අවුල් යනවා. ඇත්ත. ඉතින් බය වෙන්න එපා. අරුත් පැහැදිලි කිරීමක් තියෙන එකටනේ අපි එමු. නොහිම් කියලා කියන්නේ සීමාවක් නැති අන්ලිමිටඩ් කියන එකම තමයි. අර කලින් කිව්වා වගේ. අන්ලිමිටඩ්. නොහිම් කියන්නේ සීමාවක් නොමැති. මුව නැබෙහි. මුව නැබ කියලා කියන්නේ බඩට. නැබ කියන්නේ බඩට. එහෙම නැත්නම් නාභිය, බුරිය, බඩ ඒ වගේ හරියට. මුව නැබ, මුවාගේ බඩ. අපි නාභිය කියන එක බුරිය කියලා ගමු. බුරිය කියලා නැතුව බඩ කියලා මෙතෙන්දි ගමු. හරිද? හරියට කිව්වොත් මුව නාභිය කියන එක. මුව නැබෙහි. මුවාගේ බඩ, මුවාගේ නාභිය. අදහසටත් එමු හැම අදහසත් කියවගෙන අපිට ඊට පස්සේ පදෙන් පදයට ගිහිල්ලා වැඩේ කරගෙන යන්න ලේසි. තව කවි දෙකයි මෙතනින් පස්සේ අපිට තියෙන්නේ. ඒකත් එක්ක ඉවර කරලා අපි අද වැට්ටි ඉවර කරමු. හරි. එතකොට මෙහෙමයි අදහස. සීමාවක් නැති සුවඳක් විහිදුවන පිරිසිදු කස්තුරි. සීමාවක් නැති සුවඳක් විහිදුවන පිරිසිදු කස්තුරි මහා බ්‍රහ්මයා විසින් උතුම් වූ මුවන්ගේ නාභියෙහි තැන්පත් කොට ඇත්තේ විපරීත වූ බුද්ධියෙනි. උතුම් වූ මුවන්ගේ නාභියෙහි තැන්පත් කොට ඇත්තේ විපරීත වූ බුද්ධියෙනි. ආයෙමත් කියවන්නද? හරි. සීමාවක් නැති සුවඳක් විහිදුවන පිරිසිදු කස්තුරි මහා බ්‍රහ්මයා විසින් උතුම් වූ මුවන්ගේ නාභියෙහි තැන්පත් කොට ඇත්තේ විපරීත වූ බුද්ධියෙනි. යම් කාලයක මට මහා බ්‍රහ්ම පදවිය ලැබුණොත් එම කස්තුරි බොරුබස් කියන අසත්පුරුෂයන්ගේ දිව මුලෙහි තබමි. බොරුබස් කියන අසත්පුරුෂයන්ගේ දිව මුලෙහි තබමි. හරි. මේ කවිය ගැන කියද්දි ළමයි මේ කවිය මට මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි කියලා මම හිතන කවියක්. මොකද මේ විදිහට දැන් ඔන්ලයින් ක්ලාස් මම ඔයගොල්ලන්ට කරනවානේ. දැන් මම ඕලෙවල් ඉවරලා එලෙවල් කරන ගමන් ඔයගොල්ලන්ට ක්ලාස් කරනවා. මම ඕලෙවල් ලියන කාලේ මාත් එක්කම ඕලෙවල් ලියන කට්ටියට උගන්වන්න අපි ගෲප් සෙට් එකක් හදාගත්තා. මම චුට්ටක් මගේ මතක කරන්නම් ආයෙ මෙතෙන්දී. අපි හදාගත්ත මෙන්න මෙහෙම ගෲප් සෙට් එකක්. Road for A9 කියලා WhatsApp group set එකක්ම හදාගත්තා. ගොඩාක් හදාගත්තා. ඉතින් අත්තම කියනවා මේක පටන් ගත්තේ වෙනුරක කියලා මට ඒ කාලේ හිටපු යාළුවෙක්. අපි ඒ කාලේ හොඳ යාළුවෝ දැන් නම් එච්චර එහෙම ආශ්‍රයක් නැහැ. වෙනුරක කියලා යාළුවෙක් හිටියා. ඊට සදෙව් කියලා යාළුවෙක් හිටියා. ඔන්නෝම අපි මේ group ටික හදාගෙන පටන් ගත්තා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න ගමන් අපිට යම්කිසි විෂයක් හොඳට උගන්වන්න පුළුවන් නම් අපි යම්කිසි විෂයක් දන්නවා නම් අපි ඒ වගේ අපේ බැච් එකේම ඉන්න අනික් කට්ටියට අපි උගන්වන්න පටන් ගත්තා. අනික් අයට උගන්වනවා. අපි ඉගෙන ගන්න ගමන් අපි පාඩම් කරන ගමන් අනික් අයට උගන්වනවා.
කොරෝනා ඇවිල්ලා වැහුවන ළමයි නේ මතකනේ අපිට තමයි ඉස්සෙල්ලාම කොරෝනා එක ආවේ කොරෝනා ඇවිල්ලා ඉෆෙක්ට් වුණා අපිට ලොකුවටම ඕලෙල් අපි ලියන අවුරුද්දේ ඕලෙල් ලියන්න හිටපු අවුරුද්දේ 2020 කොරෝනා ආවේ ඊට පස්සේ ඇවිල්ලා කොරෝනා වහලා ගෙදර ඉද්දි අපි මේ වැඩේ පටන් ගත්තා ඉතින් මම මේක ඉගෙනුවා සයන්ස් ඉගෙනුවා ඊට පස්සේ සිංහල ලිට් ඉගෙනුවා IT ඉගෙනුවා අපරාධ ඉගෙනුනේ ඒ කාලේ ළමයි හෙන ගොඩක් හිටියා අපි ඒ කාලේ කිසිම ගාස්තුවක් ගත්තේ නැහැ ෆ්‍රී කරේ අපි ඉගෙන ගන්න ගමන්නේ දැන් මෙතෙන්දී මම ඉගෙන ගන්න දෙයක් නෙවෙයි මම ඕගොල්ලන්ට උගන්වන්නේ මම මගේ කාලේ වැය කරලා නේ ආයෙ මේ ටික ඕගොල්ලන්ට උගන්වනවා වෙනම මගේ වෙලාව දීලා නිසා අපිට ඊට පස්සේ මේ data පියදාන් මේ වැඩත් එක්ක අපිට යම්කිසි ගාණක් ගන්න වෙනවා ඒත් ඒ කාලේ මම ඉගෙන ගත්ත ගමන් අපි අතින් නියදම් කරගෙන data වලට යනවානේ සෑහෙන ගාණක් zoom package මේ whatsapp package එකම හඳුන්වලා දුන්නේ ඊට සෑහෙන කාලයකට පස්සේ ඊට පස්සේ WhatsApp group හදාගෙන අපි ඉගෙනුවා ළමයින්ට ළමයි 500 ගණන් හිටියා group වල අපරාධ කියන්න ඕනේ නැහැ ඒගොල්ලොත් හොඳට ඉගෙන ගන්න උවමනාව තිබ්බ ළමයි ටිකක් හිටියා අපිත් එක්ක එකතු වෙලා සෑහෙන කට්ටියක් හැදුනා ඊට පස්සේ අපිත් එක්ක සදේවෝ මම ඊට පස්සේ වෙනුරක අපි කට්ටිය එකතු වෙලා ඉතින් ළමයින්ට උගන්වනවා ඒ ළමයිනුත් හොඳට ඉගෙන ගන්නවා අපි අහන ප්‍රශ්න වලට වෙලෙම reply කරනවා මාර විදියට WhatsApp එකෙන් මම ඉගෙනුවේ voice messages විදියට ඉතින් හරි සන්තෝසයි ඒ ළමයි ටිකට ඒගොල්ලන්ගේ O level result එකට යම් හරි උදව්වක් මගෙන් උත් වුණා නම්. ඉතින් ඒ කාලේ මම සිංහල ලිට් ඉගෙනුවානේ. සිංහල ලිට් ඉගෙනුවා මේ වගේම කියන්නේ Zoom දාලා මෙහෙම බෝඩ් එහෙම නෑ නිකන් කටින් කියලා අපි මේ උගන්වනවා. මම උගන්වද්දි සිංහල ලිට්. එක තැනකදී මම මේ පාඩම ඉගෙනුවා ඒගොල්ලන්ට. උගන්වද්දි මම මෙන්න මේ කියන නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් නූ නැබෙහි මෙන්න මේ කියන කවිය තේරුම මම වැරදියට උගන්වුවේ. ඒ මට ඒකේ තේරුම හරියට අවබෝධ වෙලා තිබ්බේ නැහැ උගන්වද්දි. එතකොට ළමෙක් මට එතෙන්දි කියලා දුන්නා. ඒ කියන්නේ මගේ ඉගෙනත් ළමයි කියන්නේ මගේම සහෝදරෙක් මගේම බැච් එකේ කොල්ලෙක්. මට කිව්වා නෑ නේ මචං මේ ඔතන මේ ඕක වෙනස් වෙන්න ඕනේ. ඔතන කියන්නේ මෙහෙම එකක් නෙවෙයි කියලා. මම ඒ කාලේ හිතාගෙන හිටියේ මේක කියන්නේ උතුම් වූ මුවාගේ බඩේ තියෙන උතුම් වූ කස්තුරි අරන් මේ බොරු කියන දුදරන්ගේ දිව මුල තියන්න තිබ්බනම් හරනේ. එතකොට මොකද උන් හැමතිස්සෙම බොරුනේ කියන්නේ. බොරු කියන්නේ උන් කත් ආරිද්දි උන්ට නිකන් ඉන්නත් බෑනේ. එතකොට ඒ සුවඳ විහිදලා මේ පරිසරයම සුවඳවත් වෙන නිසා එහෙම තියන්න ඕනේ කියලා. ඒත් එතෙන්දී ඒක නෙමෙයි ඇත්තට මේකේ අදහස ඊට වඩා හොඳ අදහසක් තියෙනවා ඒකට. ඒක මට කියලා දුන්නේ ඒ එවලේ group එකේ ඉඳලා මට message එක දාපු කොල්ලා මට නම් මතක නෑ කවුද කියලා. ඉතින් එයා ඒ කියලා දීපු එක නිසා තමයි මම දැන් මේ ඔයගොල්ලන්ට මේක උගන්වන්නේ. ඉතින් එහෙම තමයි මේ ගමන. ඇත්තටම හරි ලස්සන ගමනක් ඒ කාලේ ඒ විදිහට ආවේ. Road 4A9 එකත් එක්ක හිටපු කට්ටිය දන්නවා. ලොකු සම්බන්ධතා ඇති වෙලා ලස්සන දේවල් ටිකක් සිද්ධ වෙච්ච තැනක් තමයි Road 4A9 group set එක. හැම විෂයකටම වගේ තිබ්බා. හරි. මගේ මතක චුට්ටක් මතක් කරේ. දැන් එමු. අර කොල්ලා මට කියලා දීපු තේරුම මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. හරිනේ? ඉතින් අපි යම් කිසි දෙයක් කාගෙන් හරි ඉගෙන ගත්තා නම් ඒ දේ ආයේ කාට හරි උගන්වනවා. ඒක නම මතක් කරන එක වගකීමක් සහ යුතුයකමක් කියලා මට මෙතෙන්දී හිතෙනවා. වැඩි කතාවක් නැහැ. එමු. නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල අපි දන්නවා කස්තුරි කියලා කිව්වම කස්තුරි මාර සුවඳයිනේ කස්තුරි කියන්නේ සුවඳ හම්මන සුවඳ විලුණේම හදන්න ගන්න જાතියක් නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල ඉතින් මේ සීමාවක් නැතුව මේ සුවඳ විහිදුවන මිල කරන්න බැරි කස්තුරි මිල කරන්න බැරි කස්තුරි උතුම් මුව නැබෙහි තැබි බඹ නැනවිකල මොකද්ද මේ කියන්නේ උතුම් මුව නැබෙහි උතුම් වූ මුවන්ගේ නාභියේ කියන්නේ උතුම් වූ මුවන්ගේ බඩේ තැබි බඹ නැනවිකල උතුම් වූ මුවන්ගේ බඩේ තිබ්බ මහා බ්‍රහ්මයා බබ කියන්නේ මහා බ්‍රහ්මයාට මොලේ හොඳ නැහැ. උතුම් වූ මුවන්ගේ බඩේ තිබ්බ මහා බ්‍රහ්මයාට මොලේ හොඳ නැහැ. නේ කස්තුරි කියන්නේ සුවඳයි සුවඳ විලවුනේම හදන්න ගන්නවා. ඒක ගන්න මුවන්ගේ බඩෙන් හරි මුව මරලා. මුවා මරන්න වෙනවා ඒ කස්තුරි ගන්න. මුවා මරන්න වෙනවා ඒ කස්තුරි ගන්න මොකද මුවාගේ බඩේ තියෙන්නේ. ඉතින් මෙයා කියනවා නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල උතුම් මුව නැබෙහි තැබි බව නැනවිකල. ඒ උතුම් මුවන්ගේ නාභියේ තිබ්බ මහා බ්‍රහ්මයාට මොලේ හොඳ නැහැ. විනම් මේ මට මහා බඹු পদවිය යම් කල මට කවදා හරි දවසක මහා බඹු পদවිය හම්බෙනවා නම් තබම් බොරු කියන දුදරන්ගේ දිව මුල මේ බොරු කියන දුදරේ ඉන්න නරක මිනිස්සු ඉන්න හැමතිස්සෙම බොරු කිය කී ඉන්නේ උන් මම තියනවා ඒ කස්තුරිය අර උන්ගේ දිව මුල දිව පා මුල තියනවා දිවට සෙට් කරලා තියනවා ඉතින් එතෙන්දී ඒ ළමයා මට කියලා දුන්නා මේ කවියේ තියෙන හරියටම අදහස අතෙන්දී මේ කස්තුරි ගන්න මුවාගේ බඩ පලන්න වෙනවා මුවාව මරන්න වෙනවා ඉතින් මෙතෙන්දී මම මේවා මහා බ්‍රහ්මයා විදිහට මම මේවා බොරු කියන මිනිස්සුන්ගේ බොරු කියන දුදරන්ගේ දිව මුල තිබ්බොත් තියලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒතකොට අර උගේ බඩ කපන්න ඕනේ නැහැ. මුගේ දිව තමයි කපන්නේ. කස්තුරි ගන්න කියලා මේ බොරු කියන එකාගේ දිව කපනවා. ඒතකොට හරිනේ උටායේ බොරු කියන්න බැරි වෙනවා. මම හිතනවා තේරුම් ගන්න නැති කියලා. හරි. එහෙනම් දාන්න අපේ කවි අංකේ 17 කියලා දාලා ලියන්න පටන් ගන්න. 17 කියලා දාලා ලියන්න පටන් ගන්න. තව කවි 3ක් තියෙනවා අපිට. 17 කියලා දාලා ලියන්න පටන් ගන්න. සීමාවක් නැතිව
සීමාවක් නැතිව සුවඳ විහිදුවන සීමාවක් නැතිව විහිදෙන සීමාවක් නැතිව විහිදෙන සුවඳකින් යුක්ත වූ කස්තුරි සීමාවක් නැතිව විහිදෙන සුවඳකින් යුක්ත වූ කස්තුරි සීමාවක් නැතිව විහිදෙන සුවඳකින් යුක්ත වූ කස්තුරි උතුම් වූ මුවන්ගේ නාභියෙහි තැබූ උතුම් වූ මුවන්ගේ නාභියෙහි තැබූ මහා බ්‍රහ්මයාගේ සිහිය විකල් වී ඇත. මහා බ්‍රහ්මයාගේ සිහිය විකල් වී ඇත. මහා බ්‍රහ්මයාගේ සිහිය විකල් වී ඇත. සිහිය විකල් වී ඇත. සිහිය විකල් වී ඇත. සිහිය විකල් වී ඇත. යම් කිසි දිනක මට මහා බඹු පදවිය යම් කිසි දිනක මට මහා